සංචාරේ සීගිරි සංචාරේ මම හිතන්නේ මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒ කියන්නේ මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. net FM රේඩියෝ මහින් සංවිධානය කරන මේ වැඩසටහනට සහභාගී වෙන්න ගොඩක් ආසයි වෙනවා. ප්‍රොෆෙසර් රාජ් සමදේව මහත්මයා මේ චාරිකාවට සහභාගී වෙලා සීගිරිය ගැන නොදන්න දැන නොහිත දේවල් ගොඩක් දන්නවා. වෘත්තියෙන් මම භූමි නිර්මාණ හා භූමි අලංකාර කරන ශිල්පියෙක්. මේක මගේ වෘත්තියේ බොහොම සම්දිස්ථානයක්. ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහායි පැමිණියේ. එය ඉති සිතින්ම ඉටු වුණා. දවල් කෑම ඉතා ප්‍රණීතයි. බොහොම ගමේ රස කෑම වෙලක් ලැබුණා. රාජ් සෝමදේව සර් ගැන දැන් මම අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දැකලා නැතුණාට අපි ඒ කියන්නේ අපිට දකින්න ලැබුණේ මේ අවස්ථාවේදී පුද්ගලිකව ඒ මහතාගේ හරබර දේශනත් අපිට මේක සෑහෙන්න වැදගත් වුණා අපේ වෘත්තිය ඉදිරියට කරගෙන යන්න. මම නොදන්න දේවල්. ඇත්තටම මේක තුලින් අපි හිතාගෙන ඉන්න ඉතිහාසයට වඩා යම් පුතුල දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒ වගේ මිබ්බන් කටුව ගැන ගත්තොත් එතන අපේ දරුවන්ට 10 පෙළ පොතේ තියෙන දෙයක්. එතකොට සීගිරිය ගත්තාම අපේ 10 පෙළ පොතේ දරුවන්ට තියෙන දෙයක්. එතකොට මේ දේ වඩාත් හොඳින් දරුවන් සමග එක්රැස් කරගෙන මේ දේ කරන්න ලැබීම භාග්‍යයක් කොට සලකනවා. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. Unlimited History අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. බොහොම අපේක්ෂා සහගත දවස් ගෙවී යමන් තියෙන ශ්‍රී ලංකාව කියන රටේ මහාචාර්යවරයෙක් සහ ජනමාධ්‍යකරුවෙක් ඉතිහාසය හාරවුස්සමින් ඉන්න එක ගැන ඔබ විමතියට පත් වෙන්න එපා. අපි මෙහෙම හරි මේ කාරණේ කරගෙන යන හින්දා තමයි ඔබට ඒ අතීතයේ අපේ හෙළයෝ මේ ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කොහොමද? අතීතයේ හෙළයෝ විතරක් නෙමේ මේ ලෝකයේ හෝමෝසේපියන් කියන මානව කොට්ටාශය කොයි ආකාරයෙන්ද මේවා නිරාකරණය කරගත්ත කියන කාරණාත් එක්ක අපි ඉදිරියට යන්නේ. ලෝකයේ මේ අපි මුහුණ දෙන අර්බුදය ලෝකයේ මුහුණ දුන්න පළවෙනි රටත් අපි නෙමේ, අවසන් රටත් අපි වෙන එකක් නෑ. කෙසේ වෙතත් අර්බුදය විසඳා ගැනීම පිළිබඳව නම් අපිට තාමත් පැහැදිලිතාවයක් නෑ. ඉතින් මහාචාර්යතුමා මේ බොහොම කරුවල රාත්‍රියක තමයි අදත් අපි මුණ ගැහෙන්නේ. ඔබතුමාට ආයිබෝන් කියලා පිළිගන්නවා. මේ මං හිතන්නේ net ශ්‍රාවකයොත් අපේ මහාචාර්යතුමාත් දන්නවා. මේ අපි net FM හැටියට බලන් ඉඳලා බැරිම තැන සර් තීරණයක් ගත්තා. මේ ලෝකෙ පුරා අපි වහගෙන ඉන්න කට්ටියටත් අපි ඒක sannivedanaya කරන එක වටිනවා. අපි ගිය බදාදා ඉඳන් තීරණය කරා මේ අපේ වැඩසටහන් වලට, සාකච්ඡා වැඩසටහන් වලට සානිකුත් වැඩසටහන් වලට කිසිම දේශපාලන පක්ෂයක දේශපාලඥයෙකු සහභාගී කර නොගන්න. මොකද ඔවුන් අපේ මණ්ඩපවල ඇවිල්ලා ඇතිතරම් දේවල් මේ net FM අවුරුදු 17 කතා කරලා ගිහලා තියෙනවා. හැබැයි ඒ කතා කරපු කිසි දෙයක් ඒගොල්ලෝ මේ මයික් ඔෆ් කරලා ගියන් පස්සේ කරලා නැහැ. මේ ඉතින් මං හිතනවා ඔබතුමත් අපි ගත්ත තීරණයට එකඟ ඇති කියලා. මං හිතනවා ජනතාවගේ නාලිකාවක් හැටියට ජනතාවගේ පැත්තේ ඉන්න විද්‍යුත් නාලිකාවක් හැටියට ඒ තීරණය ඉතාම විශිෂ්ටයි. මොකද අද මේ සමාජයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය දිහා බැලුවහම දේශපාලඥයින් කිසිදු දෙයක් මේ සමාජය වෙනුවෙන් සානුකම්පිකව කරලා නැති බව අපට පැහැදිලි වෙනවා. එහෙමනම් මේ අර්බුද ඇති වෙන්න හේතුවක් නැහැනේ. ඉතින් ඒ නිසා ඔවුන්ට තවත් ඔවුන්ගේ මුසාවාද දේශපාලන වේදිකාවක් හදන එකට ඉඩක් නොතබන්න ගත්ත තීරණය මම හිතනවා ඉතාම කාලෝචිත දුරදක්නා තීරණයක්. ඔව් ඒක ඉක්මන් කරේ සර්. මේ මෙච්චර ප්‍රශ්න තියෙන අතරේ ගිය බදාදා පාර්ලිමේන්තුවේ තමන්ගේ කෑම පැය වෙනුවෙන් පැය භාගයක් කතා කරා. තමන් පාර්ලිමේන්තුවෙන් ගන්න කෑම පැය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දෙකට වශයෙන්ම පැය භාගයක් ගත්ත පාර්ලිමේන්තු කාලයෙන් තමන්ගේ කෑම පැය ගන්නවද නැද්ද කියලා කතා කරන්න. ඒගොල්ලන්ට තියෙන කෑම ප්‍රශ්නයක්, කෑම තියෙන ප්‍රශ්නයක්. ඒගොල්ලොන්ගේ මුළු තැන් ගෙවල් වල කෑම තියෙනවා. අපිට තියෙන කෑම නැති ප්‍රශ්නයක්.
අපි කෑම නැතුව කොහොමද කෑම පෑ ගන්න කියලා තමයි අපි කල්පනා කරන්නේ. හරි අපි අපේ සාකච්ඡාවට එමු. සාකච්ඡාවට එන්න ඉස්සෙල්ලා මේ විශේෂයෙන් මේ අපි මේ දවස්වල කතා බහ කරගෙන යන කාරණේ පිළිබඳව අපිත් එක්ක නිරන්තරයෙන් ඉන්න මේ මාතර රෝහලේ අපේ හිතවත් හිමන්ත අතුකෝරළ වෛද්‍යතුමා විශේෂඥ වෛද්‍යතුමා මේ එවලා තිබ්බ ලිපියක් මම හිතන්නේ මේ අපි කාටත් මේ කාරණාව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරගන්න වැදගත් වෙන හින්දා මම මේ ඊමේල් එක කියවන්නම්. හිතවත් මහාචාර්යතුමනි කුදුවීම වෛද්‍ය විද්‍යාවේ කයිෆෝසිස් නමින් හැඳින්වේ. මේ දකුණු ආසියාවට දකින්න ලැබෙන සුලභ රෝග කාරණාව වන්නේ අස්ථි දිරාපත් වීම හේවත් ඔස්ටියෝපොරොසිස් තත්ත්වයයි. මෙහිදී කොඳු වැට දුර්වල වීම නිසා බිඳීම ඇති වූ කුදුභාවයට රෝගියා පත් වෙනවා. මෙහි වැදගත්ම කාරණාව වන්නේ මෙම පදවිය රෝහල අන්ධයන්ට සහ කුදු ආබාධ තියෙන අයටත් වෙන් වූවා නම් අපි අර පදවිය රෝහලක් ගැන කිව්වනේ. ඔව් අපි කිව්වනේ උදේ රජතුමාගේ කාලේ මේ විශේෂිත පුනරුත්ථාපන රෝහලක් වීමයි. මේ රෝග තත්ත්වයන් දෙකටම එකල නිශ්චිත ප්‍රතිකාර නොතිබෙන්නට ඇති. එවිට සිදු කළ යුත්තේ ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කරවීමට රෝගීන් පුනරුත්ථාපනය කිරීමයි. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ක්‍රියාකාරකම් වලට ඔවුන් පුහුණු කිරීමයි. මා දන්නා එවරින් මෙකල බටහිර රටවල පුනරුත්ථාපනය සම්බන්ධයෙන් කිසිදු සංකල්පයක් වැඩිපුරවලට ප්‍රතිකාර ක්‍රමයක් හෝ රෝහලක් තිබිය නොමැත. ඒ කියන්නේ ඒ කාලෙදී එය එසේනම් පළවෙනි උදේ රජතුමා ප්‍රථම වතාවට පුනරුත්ථාපන රෝහලක් ඉදිකිරීමේ ගෞරවයට නිසකෙන් පාජනය වෙනවා. එතුමාට මෙම නවීන තාලයේ ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳ අදහස ඒමත් විමතියට කරුණක් කියලා මේ කියලා තියෙනවා. ඒ කියන්නේ ලෝකෙ මේ පිළිබඳව මේ පුනරුත්ථාපන රෝහල් පිළිබඳව හම්බෙන්නේ නැහැලු. මේ අපි කිව්ව පදවිය රෝහල තමයිලු එතුමා වෛද්‍යවරයෙක් හැටියට දන්න එකම රෝහල. ඉතින් එතනින් අපිට පේනවා කාරණා දෙකක් නොවන්. එකක් පළවෙනි උදේ රජතුමා ඒ කරපු කාර්යයෙන් අපේ පාලකයෝ කොහොමද හිතුවේ මහජනයා ගැන කියන කාරණේ එකකින් පේනවා. කුදු අය සහ අන්ධ අය අතහැරලා දානවා වෙනුවට ඒ අය පුනරුත්ථාපනය කිරීමේ රෝහලක් පිහිටුවීම කොයිතරම් දුර දක්නා දැනුමකින් ඥානයකින් කරපු දෙයක්ද කියන එක අපිට පැහැදිලි වෙනවා. දෙවෙනි කාරණේ තමයි මෙතන හුඟක්ම වැදගත් කාරණේ තමයි මේ අපේ හිමන්ත වෛද්‍යතුමා වගේ අය මේ වැඩසටහන් සමග මේ වගේ ප්‍රතික්‍රියා කිරීමෙන් මේ වැඩසටහනට ලැබෙන ආලෝකය කොච්චරද කියන එක. ඒ කියන්නේ මම දන්නවා අපේ ඊටාම වටිනා වෛද්‍ය ප්‍රජාවක් මේ රටේ ඉන්නවා. දොස්තර මහත්තුරු, විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේ වෛද්‍යවරු හුඟක් දෙනා මේ වැඩසටහන. මේ ළඟදී පේරාදෙණියේ ඒ වගේ වෛද්‍ය සභාවක් වෙනුවෙන් මේ විශේෂ දේශනයක් කරන්නත් ගියා. ඔව් මහනුවර වෛද්‍ය සභාව සංගමේ ආරාධනයක් පරිදි මම දේශනයකට ගියා. ඉතින් එතනදීත් ඒ වෛද්‍යවරු හුඟක් දෙනා මට පෙනුනේ මේ වැඩසටහන සහභාගී වෙනවයි කියලා, මේ සවන් දෙනවයි කියලා මේ වැඩසටහනට. ඉතින් ඒකෙන් අපිට වැදගත් වෙන්නේ දැන් බලන්න අපේ හිමන්ත අපි නොදන්නා කාරණයක් නැකිවේ ඒක අපිට විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. මේ සවන් දෙන සෑම ශ්‍රාවකයෙකුටම වැදගත් වෙනවා. දැන් සර්ගේ දැනුවත් පෝෂණය වුණා. මමත් ඒක ඉගෙන ගත්තානේ. මම දැනන් හිටියේ නෑනේ එහෙම දෙයක්. එතකොට මේ පුනරුත්ථාපන වෛද්‍ය ශාලා රෝහල් කියන ඒවා ඉතින් මම ඒ හිමන්ත කියපු දෙයක් තමයි දැනගත්තේ. එහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඒකල සංකල්පයක්. එතකොට අපේ දරුවෝ ඉන්නවා මේ ඉගෙන ගන්න ඉතිහාසය ඉගෙන ගන්න පමණක් නෙමෙයි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න දරුවොත් ඉන්නවා. ඉතින් දරුවෝ මේ පුනරුත්ථාපන රෝහල් පළවෙනි උදේ රජතුමා ක්‍රිස්තු වර්ෂයෙන් 8 වෙනි 9 වෙනි සත වර්ෂය වෙනකොට අපේ රටේ තිබුණායි කියලා දැනගත්තාම ඒක ඒගොල්ලෝ ආපස්සට 9 වෙනි සත වර්ෂයට යවන්න නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට යම්කිසි ධෛර්යයක් යම්කිසි ආඩම්බරයක් ලැබෙනවා. අපි මේ වගේ රටක මේ වගේ සම්ප්‍රදායක් උරුම කරගෙන ඉන්න අය නේද කියන එක හිතලා ඒගොල්ලන්ට ඉදිරිය ගැන බලන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට 아무තු දෙයක් නෙමෙයි. අපි මෙච්චර කල් කරපු දෙයක් තමයි අපිට ඉදිරියට කරන් යන්න කියන පහසුවක් ඇති වෙනවානේ. පහසුවක් ඇති වෙනවා. ඉතින් ඇත්තෙම මම හිතනවා අපි පළවෙනි උදේ රජතුමා ඒ කරපු රෝහල් ඒ තියෙන නෂ්ටාවශේෂ තහවුරු කරලා මේවා මේ රටේ ඉදිරි සංවර්ධනයට ආකල්ප සංවර්ධනයට අදාළ වෙන විදිහට මේවා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. මොකද අපි තවම මේ පුරාවිද්‍යාත්මක ස්මාරක ඉදිරිපත් කිරීම තවම අපි ඉන්නේ අර HCP බෙල් මහත්මයාගේ කාලේ. ඒ කියන්නේ ගොඩනැගිල්ලත් තහවුරු කරලා ඒකට අහවල් පදානගරේ හරි කියලා මොනවා හරි දැන්වීම් පුවරුවක් දාලා මේ මිනිස්සුන්ට දැක බලාගෙන රවුම යන්න විතරයි ඒවා හදලා තියෙන්නේ. නමුත් අපි මේ වගේ අවස්ථාවල මේ වගේ ගොඩනැගිලි සොයාගෙන ඒවා මතු කරලා කටකෝල් හරවලා තහවුරු කරලා මේ රටේ සංවර්ධනය සඳහා ඉලක්ක කළා. දරුවන්ගේ රටේ පුරවැසියන්ගේ ඥානය, රටේ පුරවැසියන්ගේ ආත්ම අභිමානය. දැන් බලන්න අපිට හිමන්තලා වගේ තරුණ විශේෂඥවරු, වෛද්‍යවරු, අපේ නීතිඥ මහත්තුරු ඒ වගේම ඉන්නවා. ඉතින් මේ වගේ අයගෙන් අපිට
බැංකුවල වැඩ කරන මහත්තුරු ඉන්නවා. ඉතින් මේ වගේ අයත් මේ ඉතිහාස කතාවට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් මේවා විග්‍රහ කරන්න වේදිකාවක් හදලා මේ ඒ ඉතිහාසය කියලා කියන්නේ මේ එක්කෙනෙක් දෙන්නෙකුට සහභාගී වෙන්න පුළුවන් සහ ඕන එකක් නෙමෙයි. ඉතිහාසය කියන එක සියලුම රට පුරවැසියන්ට අයිති දෙයක්. ඉතින් හැම කෙනෙක් මේකට සහභාගී වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි තාම ස්තුතිවන්ත වෙනවා අපේ හිමන්ත අතුකෝරල විශේෂඥ වෛද්‍යතුමාට. එතුමා නිතරම අපිත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් මේ අදහස ඉදිරිපත් කිරීමට ඉතින් මම හැමදාම යෝජනා කරන දේ තමයි අපි මේ වගේ විශේෂඥවරුන්ටත් මේ වේදිකාව හදලා දෙන්න ඕන වැඩසටහනක් කරන්න මේ එක එක ක්ෂේත්‍රවල. දැන් මේ ඒ වගේ උදවිය මේ දැන් අපි හම්බුනාම අදහස් ප්‍රකාශ කරගන්න. දැන් ඉතාමත් සීමිත අපේ හිතවත් හිමන්ත මහත්මයා වගේ කට්ටිය ලියනවා. ඉතින් අපිට දැනුම් දෙන්න මේ ඔබ අපේ මේ අපි කතා කරන දේ ඔබ විවිධ පැත්තට මේක අරන් දුවලා ඇති. ඔබ විහිදුවගෙන ඇති. ඔබේ ශාස්ත්‍රය ඇතුළට මේක දාගෙන මේක මෙහෙමයි කියලා ඔබම එකක් හදාගෙන ඇති. සමහරවිට ඔබගේ එකතු වෙන පුංචි එකතු වල මිතුරන් හම්බුනාම මේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රික්කේ මෙහෙම කතා කරන්නේ ඕක මෙහෙම වෙන්න ඇති කියලා ඔබ කතා කරනවා ඇති අපේ විශේෂඥවරු. ඉතින් ඒවා අපිට දැනුම් දෙන්න අපිට පුළුවන් ඒ ඔබේ අදහස් මේ සභාවට ගේන්න. ඒ වගේමයි දැන් අපි ඉතිහාසය කියන එක ගැන හුඟක් දෙනා ටිකක් වපරහින් බලම කාලයක් තිබුණානේ. ඒ කියන්නේ මේවා ඇත්තද මේවා මෙහෙමද කියලා. ඉතින් මේ වගේ කරුණු වලින් වෙන්නේ මේ ඓතිහාසික කරුණු වලට විද්‍යාත්මක රාමුවක් ලැබෙන එකනේ. දැන් අපි කිව්වම පළවෙනි උදේ රජතුමා කුදු අයටයි ඇස්පෙනීම දුර්වලයටයි රෝහලක් හැදුවයි කිව්වම එතකොට අපේ විශේෂඥ වෛද්‍යතුමා තමයි කිව්වේ ඒක පුනරුත්ථාපන රෝහලක් වෙන්න පුළුවන් කියන එක. එතුමා ඒක නොකියුව නම් එහෙම කවදා හරි දවසක අපේ ශ්‍රාවකයෙක් අහයි ඒ කාලේ කුදු අයට ප්‍රතිකාර කරපු ක්‍රම මොනවද කියලා. දැන් මේ හිමන්ත අපිට උත්තරයක් තියෙනවා. අපිට දැන් උත්තරයක් තියෙනවානේ. එතකොට අපිට ඒ උත්තරේ ලබා දුන්නේ අපේ විශේෂඥ වෛද්‍යතුමා. එතුමා ඒ විෂය පිළිබඳ ප්‍රවීණයෙක් විශේෂඥ. ඒකම අර මේ අර සත්කම් උපකරණ හම්බුනාම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහත්මයා ඔය වගේම මේ හිමන්ත අතුකෝරල මහත්තයා කරපු එකම ඒ මහත්මයාත් කරා. ඒ මහත්මයාත් ඒකෙන් අලුත් ආලෝකයක් ආවා අපේ ඉතිහාසයට. ඉතින් මම හිතනවා අපි ඉතින් හැම වෙලාවෙම දැන් අපි දැන් මේ ගිය සතියේ මේ නීතිය පිළිබඳව කතා කරා. අපේ තිබිච්ච නීති කාරණා පිළිබඳව අපි ගැසට් ගහපු විදිහ. ඉතින් නීතිඥයෝ බොහෝ දෙනෙක් අධිකරණ අමාත්‍යාංශයේ ඉන්න ලේකම්තුමාගේ ඉඳන් බොහෝ දෙනෙක්ගේ අවධානය දැන් ඒකට යොමු වෙලා තියෙනවා. හොඳයිනේ. හොඳයි. ඉතින් මෙහෙමයි අපි ඇත්තෙන්ම අපි කළ යුතු දේ වෙන්නේ අපි ඉතිහාසය කියලා කියන්නේ අපි හැමදාම හුඟක් වැඩසටහන් වල අපි මේක කියනවානේ. ඉතිහාසය කියලා කියන්නේ මේ රජවරුන්ගේ කතාව නෙමෙයි. දැන් රජවරුන්ගේ කතා ප්‍රතික්ෂේප වන යුගයනේ. දැන් නෙමෙයි සාර්පාලනය බිඳ වැටිච්ච කාලේ ඉඳලම එතෙන් පටන්ම මේ රජවරුන්ගේ කතා දැන් රජවරු නඩත්තු කරන්නේ කෞතුක භාණ්ඩ හැටියටනේ. සමාජයට පේනවනේ. ඔව් හුඟක් රටවල් වල රජවරු නඩත්තු කරන්නේ කෞතුක භාණ්ඩ හැටියට. ඉතින් ඒ නිසා අපේ මේ ඉතිහාස කතාව මේ රටේ ඉතිහාසය කියලා කියන්නේ මේ රජවරුන්ගේ කතා නෙමෙයි. ඒක තමයි අපි සමහර වෙලාවල් වලට මහාවංශයේ පරිච්ඡේද වලින් පිටු වලින් එළියට පැනලා රටේ ඉතිහාසය සම්බන්ධ වෙනත් මූලාශ්‍ර වලට ගිහිල්ලා ඒ ඉතිහාසයේ මිනිසුන්ගේ කතාව, මිනිසුන්ගේ චින්තනය පිළිබඳ කතාව, එහෙම නැත්නම් පාලන ධර්ම පිළිබඳ කතාව. ඒවා අපි මේ ඉතිහාස කතාවට ගේන්නේ ඒකයි. ඒක තමයි හුඟක් ශ්‍රාවක හිතවතුන් අපි සමග රැඳිලා ඉන්නේ මේ වැඩසටහන අහන්න. අපි මේක කිව්වට මේ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කතාව මේ ඔවුන්ට අයිතිද ඔවුන්ගේ උරුමය, ඔවුන්ගේ ප්‍රවේණිය. ඒ නිසා අපි නොඑක් දේවල් කතා කරනවා. අපි වෛද්‍ය ක්‍රම ගැන කතා කරයි. අපි ගිය සතියේ පටන් ගත්තා මේ නීතිය පිළිබඳ කතා කරන්න. මොකද ඒ නීතිය පිළිබඳ කතා කරන්න අපි පටන් ගත්තේ අහේතුකව නෙමෙයි. මේ දැන් අපි කිව්වා මානවම්ම රජ පෙළපත බලයට පත් වෙලා දීර්ඝ කාලයක් තිස්සේ රජවරු හරිම ස්ථාවර පාලනය ගෙනිච්චයි කියලා රටේ. ඒ වගේම අපි උපුටා දැක්වා ඔබට මතක ඇති ඒ කාලේ ඉන්දිය සාගරය වෙළඳාම පිළිබඳ පැවතිච්ච තත්ත්වය කොයි වගේද? ඒ වගේම චීනය සහ අග්නිදිගාසියාව සමග ඒ රටවල් මුල් වෙලා ඒ ඇතිවෙච්ච වාණිජ ප්‍රබෝධය ගැන අපි කිව්වා. ඒ වාණිජ කටයුතු වලින් අපේ රටේ දේශපාලනයට සහ ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑම ආනුභාව ගැන අපි මතක් කළා. ඉතින් මේ වගේ පුළුල් සන්දර්භයක් ඇතුලේ තමයි අපි කතා කරගෙන ගියේ. එතකොට අපි නීතියට ආවේ ඒ වගේ ජාත්‍යන්තරව අපි ඒවා කතා කරගෙන යනකොට
ඒවා පවත්වාගෙන යන්න නම් රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් එහෙම අපිට ජාත්‍යන්තරත් එක්ක කටයුතු කරන්න බෑ කියලා. ඉතින් අපි නීතියක් කතා කරලා නීතිය තාම ඉවර නෑ. තාම සිත් ගන්නා සුළු දේවල් අපිට තියෙනවා. මොකද හුඟක් වෙලාවට අපි අහලා තියෙනවා අපේ රටේ සමහර විද්වත්තු කියනවා මේ වෙන විෂයන්ගේ අය අපේ රට බොහොම තිරස්චීනයි, බොහොම ප්‍රාථමිකයි, බලන්න අර දඬුවම් දෙන ඒවා එහෙම අපේ නුවර කාලේ නුව මහනුවරගේ උල තියනවා. ඊට පස්සේ අර පුවක් ගස්වල බැඳලා දෙපැත්තට හරිම ම්ලේචයි. එතකොට මේ එහෙම කියලා කියනවා. නමුත් අපි ඒවා සාධාරණීකරණය කරන්නේ නැහැ. පුද්ගලයෙකුට මිය යාමට වුණත් යම්කිසි සදාචාරාත්මක ආකෘතියක් තියෙන්න ඕන. ඒ කියන්නේ සමාජයක් අපි කීයටවත් රඹුක් කරන එලෝ වෙඩි දීප එක කිසිසේත්ම සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒතර අපි කියන්නේ යම්කිසි සමාජ නීතිය කියන්නේ සම්මත කරගත් දෙයක් නේ. නීති ස්වභාව ධර්මයේ තුල නැහැනේ. දැන් නීතිය තුල ස්වභාව ධර්මයේ නීතිය කියලා කිව්වට ස්වභාව නීතිය කියලා ස්වභාව ධර්ම වල තුල තියෙන නීතිය සමාජයට බලපාන එකක් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයේ තුල තියෙන එකක්. එතකොට නීති කියන ඒවා සම්මත කරගන්න ඒවා. නීති කියන ඒවා අපේ අවශ්‍යතාව අනුව අපේ සංස්කෘතික හැඩතල අනුව අපි සම්මත කරගන්න ඒවා. එතකොට නීතියක් යම්කිසි සමාජයක නීතියක් කියනවා නම් යම්කිසි වරදකට කළ යුතු එකම දේ ඒ වරද කරපු කෙනා සමාජයේ ජීවිතයෙන් වන්දි ගෙවීම කියලා. ඒකට උනත් සදාචාරයක් ඒ නීතිය තුල තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ එහෙම අපේ ඉතිහාසයේ තියෙන දේවල් එහෙම විවේචනය කරන්න, අව탁සේරු කරන්න එහෙම වෙන්නේ අපිට ඒ පිළිබඳ හොඳ දැනුමක් නැති වුණාම, පැහැදිලි දැනුමක් නැති වුණාම නෙවෙයි. ඉතින් අපි මේ වැඩසටහනෙන් කරන්නේ ඒවා පිළිබඳව අපි අපේ හිතවත් ශ්‍රාවකයන්ට මේක ඇති කරන්න. දැන් කෙනෙකුට අපි හිතමු තරුණයෙක්ගෙන් පිටරට ඉන්න මිත්‍රයෙක් අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ රටේ ඉතිහාසය කොයි වගේද? මේක දැන් සමහර තැන්වල 19 වෙනි සතවර්ෂයේ විදේශිකයෝ ලියලා තියෙනවා අපිට තියෙන්නේ ප්‍රින්ස්ලි හිස්ටරි එකක් කියලා. කුමාරවරුන්ගේ ඉතිහාසයක් කියලා. සමහරු ලියලා තියෙනවා මංකිෂ් හිස්ටරි. හාමුදුරුවරුන්ගේ ඉතිහාසයක් කියලා. එතකොට මේ දැන් අපි මේ විග්‍රහ කරගෙන යනකොට පේනවා මේ දෙකම වැරදි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතිහාසය කියවන්නේ නැතුවයි. ඒ කියන්නේ ඇත්තෙන්ම අපිට මහා වංශය හෝ චූල වංශය හෝ වෙනත් පොතක් පෙරලලා මේ අපි කතා කරන ඉතිහාසය හොයන්න බෑ. අපි මේ ඉතිහාසය ඉදිරිපත් කරන්නේ අර වංශ කතාවල තියෙන කරුණුත් ඊට අනුපාන වශයෙන් ශිලාලේඛන වල වෙන්න පුළුවන්, පුරාවිද්‍යාත්මක වෙන්න පුළුවන්, ඒ නොයෙකුත් තදානුබද්ධ විෂයන්ගේ තිබෙන තොරතුරුත් එකට අරගෙන තමයි අපි මේ ඉතිහාසයේ මේ විදිහට අර්ථ දක්වන්නේ. සර් ඒකම මේ සර්ට ලස්සන ඊමේල් එකක් කියලා තිබ්බ ඕස්ට්‍රේලියාවේ ඉඳලා විශේෂ කෙනෙක්. ඒ ගැන මේ සර් සඳහන් කරා නම් හරිය තුමියට උපහාරයක් වශයෙන් නේද? අපේ මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක් පූජ්‍ය සුදම්මා භික්ෂුණීන් වහන්සේ, උන්වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. උන්වහන්සේ අපට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් එවලා තිබුණා. මේ වැඩසටහන ඉතාම එතුමිය වැඩ වාසය කරන්නේ බ්‍රිස්බේන් නුවර විශ්වවිද්‍යාලයක, ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ උන්වහන්සේ ඉගෙනගෙන තියෙනවා. ඉතින් උන්වහන්සේ හුඟක් මේ වැඩසටහන අහනවායි කියලා එවලා තිබුණා. ඒ වැඩසටහන ඇසීම නිසා දැන් පර්යේෂණ පත්‍රිකා ලියන්න ලංකාවේ බුදුදහමේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න එහෙම හුඟක් පෙළඹීමක් ඇති වෙලා උන්වහන්සේ ඒක කරගෙන යන්න උන්වහන්සේ අතහැරලා දාලා තිබිච්ච කාර්යයක් අපි හින්දා නැවත පටන් ගත්තයි කියලා උන්වහන්සේ ඉල්ලීමක් කළා තිබුණා උදව් කරන්න කියලා යම් දේවල් වලට. ඉතින් අපි මේ පූජ්‍ය සුදම්මා භික්ෂුණීන් වහන්සේට අපි ඊටාම ගෞරවයෙන් මතක් කරන්නේ ඔබ වහන්සේගේ වැඩ කටයුතු, අධ්‍යාපන කටයුතු, ඔබ වහන්සේගේ උනන්දුව දල්වා ගන්න අපි ඕනෑම අවස්ථාවක පුළුවන් හැකි ආකාරයකින් අපි අවිවේකී තමයි හුඟක් වැඩ කටයුතු වලදී. නමුත් අවිවේකී භාවයේ හේතුවක් නෙමෙයි ඒ වගේ ඉල්ලීමක් පැහැර හරින්න ඔබ වහන්සේ ඕනෑම මොහොතක අපෙන් ඉල්ලා හිටින්න අපේ වැඩසටහනෙන් පෞද්ගලිකව හරි නුවන්ගෙන් හරි මගෙන් හරි ඔබ වහන්සේට උවමනා කරන ශාස්ත්‍රීය උදව් අපි ඉදිරිපත් කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. හරි අපි අපේ සාකච්ඡාවට මේ කිසිම ප්‍රශ්නයක් අහගන්න බැරුණාස. මොකද මේ අපේ ශ්‍රාවක ප්‍රතිචාර අපිව උද්දීපනය කරනවා, අහන් ඉන්න ඔබවත් උද්දීපනය කරනවා. අපිට ඒක තමයි. ඉතින් අපි ඔබට උදව් කරන්න ලෑස්ති. ඒකම ඔබත් අපිට උදව් කරන්න. අපි ගියවරත් ඉල්ලීම් කරා රටේ තියෙන ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක යම්කිසි අභියෝගයන් එක්ක තමයි අපිට මේ වැඩසටහන් කරගෙන යන්න තියෙන්නේ. අපි කැමති
අඩුම ගානේ මාසයකට හමාරකට සැරයක්වත් බාහිරට ගිහිල්ලා අපේ පුරාවිද්‍යා ස්ථානවල ඉඳලා මේ වැඩසටහන පටිගත කරන්න රූගත කරන්න ඉතින් ඒ සඳහා විශාල මුදලක් යනවා. අපි විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂයෙන් ඒ සඳහා අපි ආරාධනා කරා අපිට අත දෙන්න කියලා. ඉතින් කීප දෙනෙක් කතාත් කරලා තියෙනවා. කෙසේ වෙතත් අපිට අපි යලිත් ඒ ඔබගෙන් ඒ නොමසුරු ආධාරය බලාපොරොත්තු වෙන ගමස අපිට ඊමේල් එකකින් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. දැන් මේ දවස්වල ව්‍යවස්ථාව ගැන සෑහෙන්න කතා කරනවානේ. දැන් මේ ව්‍යවස්ථාව මේ පාර්ලිමේන්තු ක්‍රමය හැදෙන්න කලින් අපේ රටේ රජවරු පවත්වගෙන ආපු ව්‍යවස්ථාව මොකක්ද? එක එක්කෙනාට ආවේනික ඔහුට හිතන විදිහට පාලනය කරලා නැත්නම් රාජක්‍රමයක් තිබ්බද? අහලා තිබ්බ දසරාජ ක්‍රමය අනුවද අපේ රට පාලනය වුණේ කියලා. නෑ, ඔය දසරාජ ධර්ම කියන කතාව කවුරු හදලා සමාජයට ඉදිරිපත් කරාද කියලා මම දන්නේ නෑ. මට නම් පේන්නේ නුවන්නේ දසරාජ ධර්ම කියන සංකල්පය පහුගිය කාලේ මේ සමාජයේ දේශපාලන වේදිකාවල කතා කරපු හැටියට ඒක නිකන් වෙළඳ සලකුණක් වෙළඳ භාණ්ඩයක් වුණයි කියලා ඒ දසරාජ ධර්ම කියන කතාව. ඉතින් දසරාජ ධර්මයට වැඩිය අපේ රජවරු පාලනය කරපු ව්‍යවස්ථාවන් කුමක්ද? ව්‍යවස්ථා තිබුණා. ඉස්සෙල්ලම කියන්න ඕන ව්‍යවස්ථාවක් තිබුණා. ලිඛිතද අලිඛිතද? ඒ ඔක්කොම අලිඛිත ව්‍යවස්ථාවේ. නමුත් අලිඛිත ව්‍යවස්ථා වුණත් යම් අවස්ථාවක ලියා තැබ. ඔබට මතකද අපි කිව්වා එක රජෙක් තමා විසින් ගන්නා ලද නඩු තීන්දුව ලිඛිතව ලියා සඳහන් කරයි කියලා. එතකොට දැන් ගල්වල මේවා ලියලා තියෙන්නේ ලිව්වනේ. දැන් අපි කිව්වා අර එතකොට අර අපි කිව්වේ අත්තානි කණු කියලා සෙල්ලිපි වගේ ඉඩම් දීමනා. එතකොට ඒ වචනේ තියෙනවා මේ ව්‍යවස්ථා උල්ලංඝනය කළ යම් කෙනෙක් වේ නම්. ඒ වචනේම තියෙනවා. ඒ වචනේම තියෙනවා. මේ ව්‍යවස්ථා උල්ලංඝනය කළ යම් කෙනෙක් වේ නම්. ඒ කියන්නේ 9 වෙනි සතවර්ෂයේදී අපි ව්‍යවස්ථාව කියන වචනේ. අද කොන්ස්ටිටියුෂන් කියලා කියන වචනේ ආණ්ඩුක්‍රමය. ඔව්. අපි ලියලා තිබ්බනේ. නැත්නම් මේ ව්‍යවස්ථා උල්ලංඝනය කළ යම් කෙනෙක් වේ නම් මතු බලු කවුඩු වෙත්වයි. මේ නීතිය උල්ලංඝනය කරපු කෙනෙක් ඉන්නවා නම් මෙයාට මෙන්න මේ දේ වෙනවයි කියලා. එතකොට දැන් අපි ගිය සතියේ ඊටත් කලින් සතියේ ඉඳලා පටන් ගත්තේ මේ රජවරුන්ගේ ආණ්ඩු ක්‍රමය තමයි මේ අපි කියාගෙන යන්නේ. ඒකත් එක තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුක දැන් ඔබ කොහෙවත් තැනක අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙහෙමයි කියලා ලියලා නැහැ. මොකද ඒකට හේතුව අපේ රජවරු හුඟක් වෙලාවට මේවා සම්මතයෙන් පිළිගැනීමෙන් රජෙක් වුණාට පස්සේ පිළිපැදිය යුතු කරුණු මොනවද කියලා ඕගොල්ලන්ට වැටහීමක් තිබුණා. ඒ කියන්නේ රජතුමාට ඒක ආවා පුරුද්දක් විදියට. ඒ සෙල්ලිපි වල තියෙනවානේ පෙරසිරිත් සකූර් වඩා. එහෙමනේ දියන්නේ. පූර්ව චාරිත්‍ර එලෙසම වර්ධනය කරමින්. හරි. එතකොට පූර්ව චාරිත්‍ර උල්ලංඝනය කළේ නැහැ. කියන්නේ පනවන ලද ව්‍යවස්ථා උල්ලංඝනය කළේ නැහැ. සමහර අවස්ථාවල රජවරු අලුත් ව්‍යවස්ථාවන් පැනවුවා. දැන් උදාහරණයක් හැටියට කියන ඕහාරික තිස්ස රජතුමාගේ කාලේ මාඝාත නීතිය කියලා නීතියක් පැනෙවුවා. මාඝාත නීතිය කියලා කියන්නේ කිසිදු සතෙක් මැරිය නොහැකි කියලා. හරි. එතකොට මේ රටේ කිසිදු සතෙක් මරන්න බෑ කියලා නීතියක් දැම්මා. එතකොට ඒක දැම්මේ එතකොට ඒ වෙනකොට ඒක නොතිබිච්ච නිසානේ. නිශංකමල්ල රජ්ජුරුවන්ගේ කාලේ වෙනකොට කියනවා මහවැහැ තැන්වල පක්ෂීන් නොමරුණු කොට්ටිසා කියලා. ඒ කියන්නේ මහවැහැ තියෙන මහා වැව්වල ඉන්න පක්ෂීන් මරන්න එපයි කියලා. ලොකු වැව්වල. එතන මේක විශ්ලේෂණය කරලා බැලුවම දැන් අද අපි ලොකු වැවක් ගාවට කියලා වාඩි වෙලා හිටියොත් නුවන් හැමදාම නෙමෙයි. සමහර කාලවල වල විශාල පක්ෂීන් ඉන්නවා. ඔව් සංචාරක පක්ෂීනුත් එනවනේ. අන්න එතනට තමයි මම එන්න හදන්නේ. සංචාරක පක්ෂීන් තමයි වැඩිපුර ඉන්නේ. එතකොට රජ්ජුරුවෝ ඇයි මේ කියන්නේ මහවැතැන් වල පක්ෂීන් නොමරනු කියලා. මේ පිටින් යන සංචාරක පක්ෂීන් මරන්න එපා කියන එක. හරි. එතකොට කොච්චර සියුම් විදිහට මොකද ඒගොල්ලෝ මෙහෙ බිත්තර දාලා ඊට පස්සේ ඊළඟ ආයසරයක් මෙහෙට එනවා. හරි. එතකොට මේක නිකන් රාජ්‍යතාන්ත්‍රික වැඩක් මේ පක්ෂීන් එන යන එක. එතකොට නිශ්චිත කරලා තියෙන්නේ මහවැතැන් වල පක්ෂීන් පොඩි වැව් නෙමෙයි. මහ වැව්වල. ඉතින් ඇත්ත වශයෙන්ම සංචාරක පක්ෂීන් එන්නේ නැහැනේ ඔය කැලෑවල වල තියෙන කුඩා වැව්වලට. එන්නේ නැහැනේ ඔය පොඩි වැව්වල මේ දියකාවෙක් දඩයන් කරගෙන ජීවත් වෙන්න ඇති මිනිස්සු. ඔව්. එතකොට අර වැව්වල ඉන්න එතකොට මම කියන්නේ අපේ නීතිය කියන එක ඒ කාලවල වල ඒ අවශ්‍යතා සඳහා දැන් මහවැය කියලා කියන්නේ එතන වාපි කියන එක වැව කියන එක. මහා වැව්වල ඉන්න පක්ෂීන් මරන්න එපා කියන එකෙන් කියවෙන්නේ මිනිස්සු අර අනිත් ඒවාට අමතරව මේ සත්තු දඩයන් කරන්න පටන් ගන්න ඇති. ඒ පටන් ගැනීමෙන් එහෙම ඒ සතුන් ඝාතනය කිරීමෙන් පරිසරයට ඇතිවෙන අයහපත් අසමතුලිතතාව රජුරන්ට උපදෙස් දෙන්න ඇති. පරිසරවේදියෝ රජුරන්ට උපදෙස් දෙන්න ඇති රජතුමනි මෙහෙම වුණාම මේ දේ වෙනවා.
හරි එතකොට ඒක කරන්න මේක වැලැක්වීම අවශ්‍යයි කියන පරිසර පද්ධතියම කඩා වැටෙනවා කියලා තේරෙන්නේ නැති. තේරෙනවනේ. එතකොට දැන් අර ඔය 9 වෙනි සතවර්ෂයේ තව ලිපියක තියෙනවා මේ කඳුවල තියෙන මේ කොස්ගස්, පුවක්ගස් මේ වගේ ගස් කපන්න එපා කියලා. කඳු මුදුන් වල තියෙන ගස් කපන්න එපා කියලා. එතකොට දැන් අද අපි ඕකට අපි අද තියෙනවානේ ඔය ලෝක සංවිධාන IUCN එක වගේ අය. දැන් ඒගොල්ලෝ වචනයක් හදලා තියෙනවා peak wilderness කියලා. කඳු මුදුන් වල තියෙන වනාන්තර. ඒවා ආරක්ෂා කරන්න. වනාන්තර ආවරණය. ආවරණය ආරක්ෂා කරන්නයි කියලා. එතකොට නැත්නම් හායනය සිද්ධ වෙන්න පුළුවන්. ඔව්. දැන් ඉතින් ඒ IUCN ජාත්‍යන්තර ආයතනය peak wilderness සංකල්පය අඳුනලා දෙන්න අවුරුදු 1200කට කලින් අපේ රජවරු කඳු වල තියෙන ගස් නම් කරලා තියෙනවා. මෙන්න මේ ගස් කපන්න එපා. මී ගහ කපන්න එපා. කොස්ගහ. තලන් මේ උන් නොකපනු නිසා. තල්ගස් මීගස් කපන්න එපා. එතකොට මේ මොකද කරන්නේ දැන් මේක? එතකොට මේ නීතිය පනවලා තියෙනවා. එතකොට ඒක මිනිස්සු එහෙම කපන්න ඇතිනේ. කපපු නිසා තමයි නීතිය. එතකොට නීති පනවන්නේ අවශ්‍යතාවක් ආවමනේ. ඔව්. ඒ මොනවා ක්‍රියාවක් වුණාම සමාජයට හෝ පරිසරයට යම්කිසි ඉම්බැලන්ස් එකක් කියන්නේ අසමතුලිතතාවක් ආවමනේ නීතියක් පනවන්නේ. ඉතින් අපි මතක තබා ගත යුතුයි අපේ රජවරු ව්‍යවස්ථානුකූලව තමයි කටයුතු කළේ. ව්‍යවස්ථානුකූලව කටයුතු කළා. ඒ ව්‍යවස්ථාව රාජ්‍ය පාලන මූලධර්මයේ ව්‍යවස්ථාව තමයි රාජධම්මා පජාරක්කා. රාජධර්මය නම් ප්‍රජාව ආරක්ෂා කිරීමයි. ඒක තමයි ව්‍යවස්ථාදායකයේ මූලික පණිවිඩය. දැන් ඕක අපේ රටවරුන්ට විතරක් නෙමෙයි සමස්ත දකුණු ආසියාවේම තිබුණු රාජ්‍ය පාලන ධර්මයක්. දැන් මහාධිරාජ අශෝක රජතුමා අපේ දේවානම්පියතිස්ස රජතුමාට සමාන කාලේ ජීවත් වෙච්ච එතුමාගේ සෙල්ලිපිවල එතුමා කියනවා සවේ මුනිසා පජා මම සියලු ප්‍රජාව මගේ දරුවෝය. එතකොට මේ වගේ යම්කිසි දේශපාලන අර්ථයකුත් තියෙනවා. ඒක අපි නොදන්නවා නෙමෙයි. නමුත් රජෙක් ඒක ලිව්වොත් ගලේ රජුරන්ට ගලේ ලියලා පසහැරිලා නිකන් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒතර රජුර එක ක්‍රියාත්මක කරන්න ඕන. මොකද අනිත් ලිපිවලත් ගත්ත නීති රීති අපිට පේනවා. අපි ඒවා දීර්ඝව කතා කරමු ඉදිරියට. නමුත් අපේ රටේ ව්‍යවස්ථාවක් තිබුණා කියන එක අපි ඉස්සෙල්ලත් කිව්වා. දීමනාවක් දෙනකොට වදාලෙන් ආවා, එක්තැන් සමියෙන් ආවා, සභාවෙන් ආවා. එතකොට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණයෙන් ආවා. ඊළඟ ආරක්ෂක අමාත්‍යාංශයනුත් ආවා ආරක්ෂාවට දීමනාව. මහලේකනුත් ආවා. මහලේකම් ආවා තියන්න භාණ්ඩාගාරයෙන් ආවා කුඩසලා. එතකොට ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා තමයි මේක කළේ. ඉතින් එහෙම එතකොට අපි අපේ සමාජය ඒ වගේ ඊටාම ක්‍රමවත් පරිපාලන තාන්ත්‍රික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති අනුගමනය කරපු සමාජයක්. ඒ ගැන අපිට හොඳ පුරුද්දක් තියෙනවා එහෙම පාලනය වෙලා. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් ආණ්ඩු ක්‍රමය පිළිබඳව ඉගෙන ගන්නකොට අපි කියන්නේ මේ ඉංගලන්තේ තමයි අලිඛිත අනම්‍ය ව්‍යවස්ථාවක් තියෙන්නේ කියලානේ උගන්වන්නේ. හැබැයි දැන් ඒවා ඇත්තටම කොහෙද තිබුණේ කියලා මේ මං හිතන්නේ ලිඛිත නම්‍ය ව්‍යවස්ථා තියෙන අලිඛිත අනම්‍ය ව්‍යවස්ථා තියෙන රටවල් පිළිබඳව ඒ තියෙන තොරතුරු මං හිතන්නේ අපි ළමයින්ට උගන්වනකොට උනත් අපේ එකත් එක්ක පොඩ්ඩක් ගැට ගහ ගන්න උත්සාහ කරොත් හොඳයි නේද? නැත්නම් අපි හිතන්නේ මේ හැමදේම එහෙන් ආවා කියලානේ බටහිරින් ආවයි කියලානේ. බටහිරින් ආපේව නරකයි කියන එක නෙමෙයි. සමහර දේවල් තියෙනවා අපි ඉගෙන ගන්න ඕන දේවල්. සමහර තාක්ෂණය වගේ දේවල් ඒවා බටහිරින් වෙන්න පුළුවන්. නැගෙනහිර චීනය කොයිතරම් තාක්ෂණික වශයෙන් දියුණු රටක්ද? දැන් අර කවුද මේ චීන ශිෂ්ටාචාරය මේ පිළිබඳව ලියලා තියෙන උගත්තු මොන වගේ දේවල්ද ගැන මේ ලියලා තියෙන ඉතාම විශිෂ්ට. ඒ කියන්නේ සමහර විදිහකට මේ චීන ශිෂ්ටාචාරය දිහා බැලුවාම මේ මවිතයටපත් වෙනවායි කියලා ඒ එච්චර ඈත කාලයක මේ බටහිර රටවල් මේ විද්‍යාව දියුණු කරන්න කලින් මේවා මේ තරම් දියුණු වෙලා තියෙන කඩදාසි නිෂ්පාදනය, ඩයිනමයිට්, මාලිමාව, ඒ වගේම මිසයිල. ඔව් සහ මුලින්ම ඒ කියන්නේ රචින්න විදිහටනේ. ඔව් රචින්න විදිහට පදාර්ථය හැදුවේ. ඒ වගේ විශාල දැනුමක් තිබුණා. ඒ විතරක් නෙමෙයි දැන් අපි දෙන්නම ඇඳන් ඉන්න කලිසම චීනේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ ඉතින් ඒ වගේ හරි විශාල මේ දියුණුවක් ඒ භූගෝලීය සීමා, සංස්කෘතික සීමා ඉක්මවලා මේ ඇති වෙලා තියෙනවා. එතකොට දැන් පුදුම වැඩි කියන්නේ සමහරව මේ වැරදි විදිහට අර්ථ නිරූපණය කරලත් තියෙනවා. දැන් රබර් කියන එක රබර් සොයා ගැනීම යුරෝපීයන් කරයි කියලානේ තියෙන්නේ. අද වුණත් අන්තර්ජාලයට කියලා බැලුවොත් තියෙන්නේ. නමුත්
මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ තියෙනවා රබර් බෝල ගහන්න හදපු බෝල කෝට්ස් බෝල පිට්ටනිය. මේක අතින් අල්ලන්න නැතුව රබර් බෝලේ ගහන්න ඕන. අතින් අල්ලන්න නැතුව කකුලෙන් ඇඟෙන් තමයි බෝල ගහන සිත. එතකොට මායාවරු තමයි රබර් බෝලය පිළිබඳ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ බැලුවම ලෝකයේ ඉතින් ඒ විදිහයි දැනුම. නුවන් මේ අපේ මේ කාර්යය අවසන් කරන්න කලින් අපේ හිතවත් සුනීත ගුණතිලක මහත්මයා නවසීලන්තේ එතුමා අහලා තිබුණා අපේ ගිය පාර වැඩසටහනේ අපි පදිය කියලා වචනයක් කියවනේ. එතකොට එතුමා යෝජනා කරලා තිබුණා පදිය කියලා කියන්නේ වීදිය නම් ඒක එන්න පුළුවන් නේද පාද කියන වචනයෙන් මේ කකුල් වලට ඇවිදින තැන කියන එක. එතුමාගේ යෝජනාව හුඟක් දුරට නිවැරදි. පදී කියන වචනය සංස්කෘත භාෂාවෙනුත් එන්න පුළුවන්. සංස්කෘත භාෂාවෙන් පදී කියලා කියනවා ඇවිදින සත්තුන්ට. ඒ වගේම කන්නඩ භාෂාවේ දකුණු ඉන්දියාවේ කන්නඩ භාෂාවෙත් පදී කියලා කියනවා මේ ගේට්ටුවක් මේ කියන්නේ ඇතුළු වෙන තැනක් ඇවිදින කපොල්ලක් වගේ තැනකටත් කියන. ඉතින් මම නම් හිතන්නේ ඇත්ත වශයෙන්ම මේ 9 වෙනි සතවර්ෂයේදී මේ පදිය කියන වචනේ පාවිච්චියට ඇවිල්ලා තියෙන්නේ සංස්කෘත භාෂාවට වැඩිය මේ කන්නඩ භාෂාවෙන් වෙන්න පුළුවන්. මොකද අපි කතා කරා ඒ කාලේ වෙනකොට පල්ලව රාජ්‍ය සභාව දකුණු ඉන්දිය හුඟක් දෙනා අපේ රටේ ජීවත් වුණා. ඒ භාෂාවේ වචන හුඟක් අපට අවශෝෂණය වුණා. දැන් ওই සෙල්ලිපිවල තියෙන මේ කාප්පර් කියන වචනේ ඒක දෙමළ භාෂාවේ මයි කාප්පර් කියන වචනයෙන් එන්නේ. මයි කාප්පර් කියලා කියන්නේ මේ අංගාරක්ෂකයා සිකියුරිටි කියන සිකියුරිටි ගාඩ් කියන වචනෙන් තමයි මයි කාප්පර් කියන්නේ. එතකොට මේ කාලේ දකුණු ඉන්දියානු වචන සෑහෙන ප්‍රමාණයක් අපේ භාෂාවට ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා මේ පදී කියන වචනේ ගුණතිලක මහත්මයා බොහෝ වෙලාවට එන්න පුළුවන් කන්නඩ භාෂාව. එහෙමත් නැත්නම් ඔබ අපිව නරඹමින් නම් ඉන්නේ අනිවාර්යෙන් YouTube එකේ කමෙන්ට් එකක් විදියට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් හරහා ඒ සංනිවේදන මාර්ග ඔස්සේ ඔබට පුළුවන් තොරතුරු එවන්න. නැත්නම් අපිට ලියුම් විශාල සංඛ්‍යාවක් ලැබෙමින් තියෙනවා. net fm තැපල්පෙට්ටිය 2045 කොළඹ net fm තැපල්පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිනයට ඔබට පුළුවන් ලියන්න. එහෙමනම් ඉතින් අපි විරාමයට යනවා. සංචාරේ සීගිරි සංචාරේ. මම හිතන්නේ මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒ කියන්නේ මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. net FM රේඩියෝ මහින් සංවිධානය කරන මේ වැඩසටහනට සහභාගී වෙන්න ගොඩක් ආසයි වෙනවා. ප්‍රොෆෙසර් රාජ් සමදේව මහත්මයා මේ චාරිකාවට සහභාගීලා සීගිරිය ගැන නොදන්න දැන නොහිත දේවල් ගොඩක් වෘත්තියෙන් මම භූමි නිර්මාණ හා භූමි අලංකාර කරන ශිල්පියෙක්. මේක මගේ වෘත්තියේ බොහොම සම්දිස්ථානයක්. ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහායි පැමිණියේ. එය ඉති සිතින්ම ඉටු වුණා. දවල් කෑම ඉතා ප්‍රණීතයි. බොහොම ගමේ රස කෑම වෙලක් ලැබුණා. රාජ් සෝමදේව සර් ගැන දැන් මම අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දැකලා නැතුණාට අපි ඒ කියන්නේ අපිට දකින්න ලැබුණේ මේ අවස්ථාවේදී පුද්ගලිකව ඒ මහතාගේ හරබර දේශනත් අපිට මේක සෑහෙන්න වැදගත් වුණා අපේ වෘත්තිය ඉදිරියට කරගෙන යන්න. මම නොදන්න දේවල් ඇත්තටම මේක තුලින් අපි හිතාගෙන ඉන්න ඉතිහාසයට වඩා යම් පුතුල දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒ වගේ මිබ්බන් කටුව ගැන ගත්තොත් එතන අපේ දරුවන්ට 10 පෙළ පොතේ තියෙන දෙයක්. එතකොට සීගිරිය ගත්තාම අපේ 10 පෙළ පොතේ දරුවන්ට තියෙන දෙයක්. එතකොට මේ දේ වඩාත් හොඳින් දරුවන් සමග එක්රැස් කරගෙන මේ දේ කරන්න ලැබීම වාග්යක් කොට සලකනවා. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. Unlimited History. අපේ ජාතික කතාව. අපි යලිත් විරාමයෙන් අනතුරුව අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමග අපිව අහගෙන ඉන්න අයට අපි ආරාධනා කරනවා අපිට කතා කරන්න 0112553363 0112553363 ඒකම අපිට මේ මොහොතේ ඔබ අපේ Facebook අඩවියට ගොඩ වැදිලා එහි ඉහළින්ම තියෙන බැනර් එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහටත් නැත්නම් ඔබ YouTube එකේ බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් ඔබට
අඩුම ගානේ ඉමෝජියක් කරා හරි අපිට ප්‍රතිචාර දක්වන්න. එතකොට ඔබ අපිත් එක්ක ඉන්න සක්‍රීය ප්‍රේක්ෂකයෙක් කියලා අපිට දැනෙනවා. වැඩි මනක් ඕනනම් එහි තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක ඔස්සේ තියෙන ඊමේල් ඔස්සේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. Facebook link තියෙනවා. ඉතින් ඔය කොයි කාරණේ ඔස්සේත් අපිට අපේ සම්බන්ධතාව තියාගන්න පුළුවන්. ඉතින් අපි දෙගොල්ලොම අපි උදව් කරගෙන මේ වැඩසටහනට ඉදිරියට අරගෙන යන්. සර් මේ අපි අවසාන වශයෙන් කතා කර හිටියේ මේ අපේ නීති ක්‍රමය පිළිබඳව වගේම මේ අර උදේ රජතුමා මේ අනුරාධපුර පොළොන්නරු පැත්තෙන් ඇවිල්ලා මයංගනේ වඳින්න යනකොට මේ පදිය හෝපිටිගම පදියේදී වෙලෙන්දෝ ටික අල්ල ගන්නවා. දැන් ওই පහරවල් වනවා වගේ රජතුමා එනකොට සමහරවිට රජතුමා එන්න ගියලිවලා ඒගොල්ලන්ගේ තියෙන දහසක් ප්‍රශ්න රජතුමාට කියනවා. රජතුමා අර මයංගනේ වඳින්න යන එක නවත්තලා මේ එතන වාඩි වෙලා ඒ මිනිසුත් එක්ක ප්‍රශ්න විසඳනවා. ඒ ප්‍රශ්න ඒ වෙලාවෙම විසඳනවා. ඒ විසඳලා විතරක් නෙමෙයි ගැසට් එකක් ගහලා ඒක ගලකත් කොටනවා. ඒ කොටපු ගැසට් එක දැන් තියෙනවා බදුළු ටැම් ලිපිය ලෙස බදුළු පුස්තකාලය ඉස්සරහා බදුළු නගරේ බදුළු ඉන්න කට්ටියට ගිහිල්ලා බලන්න පුළුවන්. බදුළුට යන කට්ටියටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් කාරණා 20ක්ද කොහෙද කොටලා තියෙනවනේ සර්? ඔව් කාරණා 17ක් ප්‍රධාන වශයෙන් කොටලා තියෙනවා. අපි පහක් අපි කිව්වා. අපි අවසානයේ නතර කරේ පෝය දවසේ වෙළඳාම් කරන්න එපා කියලා නීතියක් දාලා තියෙනවායි කියලා. පෝය දවසේ වෙළඳාම් කරන්න එපා කියලා නීතියක් දැම්මට ඒ නීතිය තරමක් ලිහිල් ආකාරයටයි තියෙන්නේ. මොකද පෝය දින වෙළඳාම් කරන්න එපා කියලා කිව්වහම නුවන් තේරෙනව නේද? එතකොට පෝය දවසට මොන හරි වුණා වුණොත් ගන්නේ කොහෙන්ද? කඩවල ඇහුවොත් ඔක්කොම මුළු රටේ කර්ෆියු දැම්මා වගේ වුණොත් නෙමෙයි ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා රජුරු මෙහෙම දෙයක් කියලා තියෙනවා. පෝය දවසේ වෙළඳාම් කරන්න එපා. මොකද පෝය දවස මහජනයාට දීලා තිබුණේ සියලුම ලෞකික කටයුතු වලින් වෙන් වෙලා තමාගේ ආධ්‍යාත්මික කටයුතු ලේදෙන්නනේ. ඒක සමාජයකට අවශ්‍යයි. සර් දැන් අපි හිතන් ඉන්නේ මේ සුද්දෝනේ අපිට පොය නිමාඩුව දුන්නේ කියලා. බලන්න උදේ රජතුමාගේ කාලේ ඉඳන් අපිට පොය නිමාඩුව තිබිලා තියෙනවානේ. පොය නිමාඩුවක් තියෙනවා. පොය නිමාඩුවක් තිබුණා. ඒ කියන්නේ පොය දවස. හැබැයි අපිට උගන්වන්නේ අර එහෙමනේ සර්. එහෙම තමයි උගන්වන්නේ. මේ අර එකත් මම ඇහුවා මේ එක්තරා වෘත්තික මහත්මයෙක් කියලා තිබුණා. මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ රටට එනකන් අපිට ස්පිරිතාල තිබුණෙත් නැහැ කියලා. මේ වෛද්‍ය කර්මය පටන් ගත්තේ මේ සුදු මහත්තුරු ආවට පස්සේ තමයි කියලා මේ වෛද්‍ය කර්මය පටන් ගත්තේ. ඉතින් ඒක එහෙම වෙන්නේ අර ඉතිහාසය පිළිබඳ නියම දැනුම නොලැබිච්ච නිසානේ. එහෙම දැනුම ලැබුණා නම් එහෙම කියන්නේ නැහනේ. ඉතින් පොය දවසේ වෙළඳාම් පෝදින සල්කලාකුගෙන් තෙල්පද්දක් ගනු විසා කියලා මේ සෙල්ලිපිය ලියලා තියෙනවා. මේ සල්කලා සල් කියන්නේ මේ වෙළඳාමට. සල් පිල කියලා කියන්නේ ඒකනේ. පිල කියන්නේ ස්ට්‍රීට් කියන එකනේ. වේදිකාව. ඒතර සල් පිල කියන්නේ ඒ දෙයට. එතකොට මේ පොය දවසේ වෙළඳාම් කරන්න එපා කියලා රජුරු කිව්වට ඒක පිළිගැනීමක් වෙන්න ඕන කරන්නේ නැහැ කියලා. නමුත් පොය දවසේ වෙළඳාම් කරන කෙනෙක් හිටියොත් එයා මේ රාජානට එරෙහිව යෑමනේ. එයාට දීලා තියෙන හරි සුළු දඬුවමක් මේ මයංගන විහාරේට තෙල් පත්තු කරන්න, පහන් පත්තු කරන්න තෙල් වලින් දඩයක් ගෙවන්නේ කියලා. ඒකේ තරම් මේ ලොකු අමාරු වැඩකුත් නෙමෙයි. අනික ඉතින් පොය දාට අපි කොහොමත් තෙල් පත්තු කරනවනේ. ඉතින් මේ ඒ විදිහට ඒක තමයි ඒ තිබිච්ච පස්සේ නීතිය ප්‍රායෝගිකයි. නීතිය ප්‍රායෝගිකයි. එහෙම වෙළඳාම් කරන්න ඕන වුණොත් එහෙම බලන්න එතන තියෙන ඒක සියුම්ම විශ්ලේෂණය කරන්න. එතකොට පොය දවසේ වෙළඳාම් කරන්න එපා කියනවා. එපා කියන්නේ ඇයි? අර දිගින් දිගටම ලෞකික කටයුතු වල යෙදිලා ආතතියට හෙම්බත්භාවයට පත්වෙච්ච කෙනෙකුට එක්තරා නිශ්චිත දිනයක් දෙනවා. ඒ ඔක්කොම ටික අතෑරලා තමන්ගේ නිදහසේ ඉන්න විවේකයෙන් ඉන්න ආධ්‍යාත්මික කටයුතු වල නිරත වෙන්න කියලා අවස්ථාවක් ඒ රජේ දීලා තියෙනවා. එතකොට එදාට කරන්නේ මොකද්ද? පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේලා එක්ක කතා කරලා තෙල් මල් පහන් පූජා කරලා ආයේ අභිමත පරිදි භාවනා කරන අය භාවනා කරලා කටයුතු කරනවා. දැන් පොය දවසට ඒක කරන්න වෙන් කරලා තිබුණාට පොය දවසේ ඒක නොකර වෙළඳාම් කරොත් එමේ යට අවස්ථාවක් නැති වෙනවනේ ඒක කරන්න. ඒක රජුරෝ දීලා තියෙන්නේ මොකද? දඩය අනිවාර්යෙන් පන්සල් යන්න ඕන. ඇයි තෙල් දඩේ ගොන්න යන්න බෑ පන්සලට? පන්සල් යන්න වෙනවා. පන්සල් යන්න ඕන. දවල් වෙනකන් මේවා විකුණුවා නම් ඵලයන් අවසර පන්සල්. පන්සල් ගිහිල්ලා තෙල් බද්ද ගෙවන්න ඕන. හරිද? ඒතර තෙල් ඒක ඉතින් දඬුවමකට වැඩිය තෙල් දීලා පහන පත්තු කරනකොට
ආධ්‍යාත්මික සුවය ලැබිලා. ආධ්‍යාත්මික සුවය ලැබිලා. එතකොට මේවා අපි කවුරුත් සියුම්ව විශ්ලේෂණය කරන්නේ නැහැ. දැන් නීතිය පවා ඒ මහජනයාගේ එහෙම නැත්නම් සමාජයේ අභිවෘද්ධිය සඳහා දඩයක් අය කර ගැනීම පවා කොහොමද ඒ විදිහට අභිවෘද්ධියක් ඇති වෙන විදිහට කළේ කියන එක අපිට මේකෙන් පේනවා. එතකොට තවත් නීතියක් තියෙනවා. දැන් රජුරු නීතිය දාලා තියෙන්නේ දැන් වෙළඳ පොළට එනවනේ මේ කරත්ත වලින් යාවේ. ඒ කරත්ත ආවම කරත්ත ඇතුළට ගෙනල්ලා කරත්ත පරීක්ෂා කරනවා. මෙතන දෙකක් තියෙනවා. මේ වෙළඳ පොලේ විකුණන සෑම බඩුවක්ම රාජ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි විකුණන්න පුළුවන්. ඒ ප්‍රමිති කාර්යාංශයක් තිබිලා. ප්‍රමිති කාර්යාංශයක් SLS ගහලා තමයි විකුණන්නේ. රයිට් හරියට. ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ නිලධාරීන් ඒ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව තමයි ඒ භාණ්ඩ විකුණන්න පුළුවන් වෙන්නේ. දැන් අද අපිට එහෙම එකක් නැහැ නේ. අපිට ඕන එකක් විකුණන්න පුළුවන් නේ. දැන් SLS එකත් මේ ප්‍රමිති කාර්යාංශයත් එක විකාරණස මේ පහුගිය දවස්වල අපි දැකනේ. ඕක කිව්වොත් එහෙම මිනිස්සු කලබල වෙයි. එහෙම කියලා කියනවනේ. ඔව් කෑමවල වස තිබුණොත් මේක කලබල වෙයි. ටිකක් තිබුණට කමක් නැහැ නේ. හරි ඒ වගේ කතා අපට ඇහුණානේ. නමුත් මේ කාලේ රජ්ජුරු දීලා තිබිච්ච නීතිය ව්‍යවස්ථාව තමයි භාණ්ඩ පරීක්ෂා කරලායි විකුණන්න ඕන. ඒ කියන්නේ PHI මහතුරින් නේද? ඒ වගේ එක පැත්ත සෞඛ්‍ය පැත්තට ඒ විතරක් නෙමෙයි මේක ඉස්සරහ තව හොඳ නීති කීපයක් තියෙනවා. අපි බලමු ඒවත්. එතකොට මේ නීතිය මොකද්ද? දැන් මේ භාණ්ඩ පරීක්ෂා කරන්න නම් කරත්ත නවත්තලා පරීක්ෂා කරන්න ඕනේ. ඒතර රජුරු නීතියක් දාලා තියෙනවා. එහෙම පරීක්ෂා කරන්න පුළුවන් වෙළඳ පොළට ඇතුළු කරපු කරත්ත විතරයි. පාරේ එන කරත්ත පරීක්ෂා කරන්න බෑ. හරි. මොකද ඒ කරත්ත පරීක්ෂා කිරීමේ නීත්‍යානුකූල වගවීමේ රාමුව තිබුණේ වෙළඳ පොළ ඇතුලේ. එහෙමයි. ඒ කියන්නේ ඒ ට්‍රේඩ් සෝන් එකට තමයි ඒක බලපාන්නේ. එහෙම නැතුව මේ වෙළඳ පොළ බලා එන කරත්තයක් හෝ වෙළඳ පොළ පසු කරගෙන යන කරත්තයක් නවත්තලා ඒකේ බඩු පරීක්ෂා කරන්න නීතියක් නැහැ. මේකෙන් කියන්නේ මේ නිලධාරීන් එහෙම කරලා තියෙනවා. හරි. එහෙම කරලා තියෙනවා. මොකද තමන්ගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා එහෙම කරන්න ඇති කියලා අපිට පේනවා. ඊළඟට කියනවා ඊටම වැදගත් දෙයක් මේ රජයේ නිලධාරීන් ගණකාධිකාරීන් නම් වලින්ම කියලා තියෙනවා. ඒ නමින්ම. ඒ නමින්ම තියෙනවා. ගණකාධිකාරීන් හෝ ඔවුන්ගේ නිලධාරීන් ජනතාව සතු භාණ්ඩ හොරකම් කරන්න එපයි කියලා. ඒ කියන්නේ ජනතාවගේ දේපල හොරකම් කරන්න එපා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. හොරකම් නෙමෙයි. හරි. එහෙම කළේ නැත්තම් නීතිය දාන්නේ. ඒ නිසානේ. එතකොට ගණකාධිකාරීන් හා ඔවුන්ගේ නිලධාරීන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට උදව්පදව් කරන ඒගොල්ලෝ කට්ටිය ඉන්නවනේ. එතකොට ගණකාධිකාරීන් කියලා කියන්නේ මේ බින්දු ඉලක්කම් එහාට මෙහාට කරන අයනේ. ඒගොල්ලන්ට හොඳට පුළුවන් බින්දු එහාට මෙහාට කරලා මොකක් හරි දෙයක් කරන්න. මොකද ඒගොල්ලෝ අතේනේ තියෙන ගණන් ගැනීම අරව මේවා. ඉතින් ඒ ගණකාධිකාරීන් හා ඔවුන්ගේ සම්බන්ධ නිලධාරීන්ට ජනතාව සතු දේවල් හොරකම් කරන්න එපයි කියලා රජුරු දාලා තිනවා. මොකද එහෙම එකක් රජුරන්ට කියන්නේ. දැන් රජුරන් පැමිණිල්ල දානවනේ මේ ඇවිල්ලා. කියනවනේ පැමිණිල්ල. මෙන්න මෙහෙම වුණා රජතුමනි. මෙන්න මෙයා මෙහෙම කළා. කිව්වම රජුරු පොදු නීතිය දානවා. ජනතාවගේ භාණ්ඩ එහෙම හොරකම් කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට වෙන බලන්න මේ රජුරු නීතියක් දානවා භාණ්ඩ මැනිය යුත්තේ ගණලහස්සෙන් මිසක් වෙන හැකින් නෙමේ. ලහසු කියලා කියන්නේ මිම්ම. එතකොට ගණලහස්ස කියලා කියන්නේ එකඟතාවට පැමිණි මිම්මෙන්. තරාදිපඩි. හරි. තරාදිපඩි එක එක පඩි පාවිච්චි කරන්න බෑ. ඔක්කොම එක වෙන පඩිය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අර ප්‍රමිතිගත පඩිය. දැන් අද වුණා අපි මිනුම් දෙපාර්තමේන්තුවෙන් අපි ප්‍රමිතිගත කරලා තියෙනනේ පඩි. තරාදිපඩිය. ඒතර රජුරෝ කියනවා ගණලහස්සෙන් විතරයි මනින්න ඕන. අනිත් ලහසු පාවිච්චි කරන්න බෑ. පෞද්ගලික ලහසු පාවිච්චි කරලා බඩු කරන්න බෑ. හරි. ඒතර මේකෙන් පේනව නේද වෙළඳාම කියන එක ප්‍රමිතිගත කරලා තියෙනවායි කියලා. බර මනින එක. හරි භාණ්ඩ පරීක්ෂා කරන එක. එතකොට මේ සිවිල් නීතිය ඇතුළේ තියෙන නේ වෙළඳ නීතියනේ. එතකොට සමාජය පවත්වාගෙන යන්නේ මේ ඔක්කොම කරන්නේ මහජනයා වෙනුවෙන් කියන එක. දැන් අර අපේ මහත්මයෙක් අහලා දුන්නේ ව්‍යවස්ථා මොනවද කියලා අපේ රටේ. එතකොට රජ්ජුරුව මේ පනවල තියෙන්නේ මේ රජ්ජුරුවන්ට මේ කල්පනා වෙලා හීනෙන් හරි දැකපු ඒවා නෙමෙයි. රජ්ජුරුව මේ පවත්වාගෙන ආපු පූර්ව චාරිත්‍ර පෙරසිරිත්. ඒවා අවුල් වුණාම මේ ඊට පස්සේ ජනතාවම කවිල්ලා රජ්ජුරුවත් එක්ක කතා කරලා ඉඳන් කියනවා
අනේ රජතුමනි මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා මේවා විසඳලා දෙන්න කියලා. විසඳලා දෙන්න කියලා. ඉතින් රජුරු එතකොට රජතුමා පන්සල් යනවට වැඩිය වැදගත් කොට සලකලා ඒක විසඳනවා. ඒක වාඩි වෙලා විසඳනවා. හරි. එහෙම නැත්නම් රජුරු පන්සලට ගිහලා නායක හාමුදුරන්ගෙන් අහන්නේ නැහැ නේ හාමුදුරනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ ගණලහස වලින් මනින්නද අනිත්යෙන් මනින්නද කියලා රජුරු අහන්නේ නැහැ නේ. රජුරු වාඩි වෙලා පෙරසිරිත් සකූර් වඩා එහෙම නෙමෙයි සෙල්ලිපි වලම තියෙන දේවල්නේ. හරි. එතකොට මේ ඒ විදිහට ප්‍රමිතිගත කළා මනින මිමි. ඒක ඉතාම වැදගත් කාරණයක් නුවන් අර මේ මොනාද අපේ මහජනයාට භාණ්ඩ මිලදී ගැනීමේදී වෙන අසාධාරණකම් පාලනය කිරීම සඳහා තමයි දැන් අපි දන්නවා අද පොළවල් වලට ගියාම තරාද පඩිය ඔහම දානවා තරාදි පඩිය බාගෙට දානවා ඔහම දාලා මනිනවනේ ඉක්මනින් ඒ වගේ වැඩ කරන්න බෑ ඒ කාලේ. ඒ කියන්නේ රාජකීය නිලධාරීන් විටින් විට මේකට එන්න කියලා තියෙනවා. හෝප් පිටිගමු පදියට ඇවිල්ලා අර අපි කියන්නේ අද සර්කිට් යනවා කියලා. ඒ වගේ මේ මාසික චාරිකා එන්න ඕන කඩා පැනලා බලන්න ඕන මේ තරාදි පඩි හරියට ප්‍රමිතිගත කළාද කියලා. ගණලහස්සෙන්ද මනින්නේ කියලා බලන්න ඕන. එතකොට මේ වගේ මේ තියෙනවා ඊළඟට රජුරු තව නීතියක් දාලා තියෙනවා මේ බදු අය කරගන්නවානේ. බලන්න මේ බදු අය කර ගැනීම ගැන රජවරු ඉතාම උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා. මොකද රාජ්‍ය ආදායමනේ. බදු කියලා කියන්නේ මේ මෙලෝ එකක් කරන්න කිසි දෙයක් කරන්න බෑනේ බදු ජාලේ. තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දැන් ඉඳන් කියනවානේ අපේ අර බදු කපා හැරපු එක තමයි මේ අරබුද ඉක්මන් වෙන්න වෙච්ච හේතුව කියලා. ඉතින් අඩු ගානේ ඉතිහාසයේ අයන්නවත් දන්නව නම් ඒ වගේ තීරණ ගන්නෙ නෑනේ නේද? දැන් බලන්න අපි කතා කළා මේ ලම්බකරන රජවරුන්ගේ කාලේ ඒ සෙල්ලිපිලි මොනවද තියෙන්නේ? දකපති ජලයෙන් අය කරගත්ත බද්ද මතර මජිබක ඇලමාර්ගවල මාළු අල්ලනවට අය කළා බද්දක් රජය. රජයේ ඉඩම් පාවිච්චි කිරීම වෙනුවෙන් භෝජක ප්‍රාප්තිය කළයක් ගත්තා. ඊට පස්සේ කාලේ සෙල්ලිපිවල තියෙනවා මොනවාද පුලුටු බද්ද කියලා එකක්. ඒ කියන්නේ මිනි පුච්චනවට බද්දක් ගත්තා. හරි. එතකොට කැති අඩ කියලා බද්දක් ගත්තා. ඒ කියන්නේ පඳුරු කැලෑ කපලා හේන් වවනවට පඳුරු කැලෑ කපනවට බද්දක් අය කරා. හරි. එතකොට මේ බදු වල ප්‍රමාණය 6න් 1යි කියලා තියෙනවා. හරි. එතකොට මේ වගේ බදු ජාලයක් මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි රජවරුන්ට මේ පාලනය මෙහෙම ගෙනියන්න පුළුවන් වුණේ. සර් මෙහෙම එකක් තියෙනව නේද? දැන් ඔය සුද්ධ දාපු බලු බද්ද ඇඟ බද්ද වගේ දේවල් එක්ක අපේ රටේ බදු කියන එක පිළිබඳව වෙනම චිත්‍රයක් නේද හදලා තියෙන්නේ. වෙනම චිත්‍ර. මහා නරක මේ අපිව සූරා කන එහෙම එකක් නේ. හැබැයි ඇත්තටම බදු නැතුව බෑනේ රටක් ගෙනියන්න. රටක් ගෙනියන්න බෑ. රජවරුත් බදු අය කරානේ. දැන් අපි කියමු දකපති කියලා කියන ජලබද්ද. ජලබද්ද අරගෙන රජවරු මේ දඬු මොණරයක් ගෙනාවේ නෑනේ. ඒ සල්ලි පාවිච්චි කළා. ලෑන්ඩ් ක්‍රූසර් ගත්තේ නෑනේ. නෑනේ. ඒ රජවරු කරේ මොකද මේක නැවතවරක් ඒ වැව්වල යහපැවැත්ම නඩත්තුව සඳහා ආයෝජනය කළා. ඒක කෙනෙක් අහන්න පුළුවන් ඔබතුමා ඔහොම කියන්න සාක්ෂි තියනවාද කියලා? මම සාක්ෂි කියන්නම්. අර එක්තරා සෙල්ලිපියක තියෙනවා මට මේ වෙලාවේ හරියට මතක නැහැ. මට මතක හැටියට විලේ වැව හෝ ඒ කියන තැනින් හම්බෙච්ච සෙල්ලිපි වෙන මට හරියට නිශ්චිත නැහැ හම්බෙච්ච තැන. ඒ සෙල්ලිපි වචනයක් තියෙනවා පසු ඔවය කියලා. කියන්නේ රජ්ජුරුව දෙනවා දීමනාවක් එක්තරා පන්සලකට ඒ දීලා තියෙන කාරණය මොකක්ද කියන එක සඳහන් කරන තැන කියලා තියෙනවා පසු ඔවය. පාංශු ඕහාරෙත්වා කියලා අපි පාලියෙන් කියනවා නම් පසු ඕහාරෙත්වා කියලා. ඒ කියන්නේ පස් අයින් කරන්න. ඒතර පස් අයින් කරනවා කියන්නේ මොකද්ද? දැන් ඇත්තෙන්ම මහවැස්සකට පස්සේ මේ වැව්වල වතුර ඇවිල්ලා පිරීලා සිල්ටේෂන් වෙනවනේ අර රොම්මඩ පිරෙනවනේ. රොම්මඩ පිරුනහම රජ්ජුරුව දෙනවා මේ ග්‍රාන්ට් එකක් දීමනාවක්. ඒ වැව බලාගන්නේ පන්සලේ නායක හාමුදුරුවෝ පන්සලට දෙනවා මේකේ පස් ටික අයින් කරන්න පිටාර මඩ අයින් කරන්න මොකද ඊළඟ කන්නේ වගා කරන්න වතුර ටික මේව කරගන්න ඕනේනේ. එතකොට බලන්න රජ්ජුරුවනේ දුන්නේ. එතකොට රජ්ජුරුව බදු අය කරගත්තේ. ඇයි? බදු අය කළා මේවා මැනවින් නඩත්තු කරන්න. රජ්ජුරුව නැවත වරක් ඒවා ඒ වැව් නඩත්තු කර ගැනීම සඳහාම දුන්නා. එතකොට රජවරු නොයෙක් සුබ සාධන කටයුතු කළා. නේ ඉතින් ඒ වගේ ස්පිරිතාල හැදුවා. දැන් අපි කී පාරක් කියවද ස්පිරිතාල හැදුවයි කියලා නේ. ඉතින් මේවට යෙදු හැදුවා. දැන් අපි කී පාරක් කියවද ස්පිරිතාල හැදුවයි කියලා නේ. ඉතින් මේවට යෙදුවේ මේ රාජ්‍ය ආදායම. ඊට පස්සේ රජවරු ජාත්‍යන්තර වෙළඳාම යහපත් වෙච්ච කාලවල වල රට ඇතුළට ගලාගෙන ආපු ධනයෙන් විශාල ස්මාරක හැදුවා. හරි. දැන් මට ඒක කියනකොට මතක් වුණේ අපේ මං හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ තරුණ මහත්මයෙක් අහලවල තිබුණා මේ ඇත්තෙන්ම මේ අද ඉන්න
දේශපාලනයේ යෙදලා ඉන්න පුද්ගලයෝ වගේම නේද රජවරුත් ඒ කාලේ ඒගොල්ලෝ මහජනයාගේ ශ්‍රමයෙන් මේ ස්මාරක ඉදි කළා ඒගොල්ලන්ගේ නම ගහගත්තා මිසක් වෙනත් මුකුත් කරේ නෑ නේද කියලා. ඉතින් එහෙම හිතන්න එපා. මොකද අපේ රජවරු කිසිම තැනක කිසිම වෙලාවක මේක කළේ මමයි කියලා බෝඩ් එල්ලලා නැහැ. දැන් රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා කියන එක අපි දන්නේ ඒක මහාවංශයේ ලියලා තියෙන නිසානේ. ඒ දුටුගැමුණු රජතුමාට පුළුවන්කමක් තිබුණේ නැද්ද ලොකු ගලක ලියන්න මේක මමයි කරේ කියලා. රජවරු එහෙම ලිව්වේ නැහැ. වලගම්බා රජුරන්ට තිබුණේ නැද්ද ලොකු බෝඩ් එකක් ගහන්න අබේගිරියේ මමයි මේක හැදුවේ කියලා. උන්වහන්සේලා එතුවේ රජවරු එහෙම කළේ නැහැ. අඩු ගානේ මේ අපේ රජවරුන්ට සොහනක්වත් නැහැනේ. කිසිම රජ කෙනෙක් සොහනක් හොයාගන්න නැහැ. කිසිම රජ කෙනෙක්ගේ සොහනක් හොයාගන්න අපිට නැහැනේ. මේ මෙතනයි නිශ්චිතව කියලා මේ සොහන. එතකොට අපේ පාලකයෝ සමාජයේ දිහා බලපු හැටිත් පාලකයෝ තමන් ගැන හිතපු හැටිත් අපිට එකෙන් පැහැදිලි වෙනවානේ. ඒ නිසා රජවරු මහජනයා තමයි ඉතිහාසය නිර්මාණය කරන්නේ. මහජනයා තමයි ඒකට දෙන්නේ. ඒ ප්‍රශ්නේ එතුමා අහලා තිබුණේ අපි සීගිරියේදී එක වෙලක් කිව්වනේ මේ සීගිරිය ගැන අපි නිතරම කතා කරාට කාශ්‍යප රජුරු මූලික කරගෙන මේ සීගිරියේ මේ චිත්තාකර්ෂණීය මේ ඉදිකිරීම් හදන්ඩ ශ්‍රමය වැය කරපු මිනිස්සු ගැන අපි කතා කරන්නේ නැහැ කියලා. අන්නේ ඒක ගහලා තමයි තරුණ මහත්මයා අපට ලියලවල තිබුණේ. මේ ඒකෙන් හොඳට එයාට හිතට වැදුනා ඒක කියලා. ඉතින් ඇත්තෙන්ම මේ මිනිස්සු ඒවක් කළා මිනිස්සුන්ගේ නම් නෑ වගේම මේ කරපු රජවරුන්ගේ නනුත් නෑ. අපි මේ රජුරෝ මේක කරයි කියලා කියන්නේ පසු කාලීන භික්ෂුන් වහන්සේලා මේ ඉතිහාසය රචනා කරනකොට ඒ අය මේවා ලියපු නිසා තමයි මේවා ලියලා මේ ඉතින් සමහර තැන්වල රජවරු දීමනාවක් දුන්නා නම් ඒ දීමනාව ගැන ලියලා තියෙනවා. සමහර ගල්ලෙන් පූජා කරාම ගල්ලෙන් පූජා ඒ වගේම පසු කාලෙක මේ පන්සලකට පොයගේ හදාගන්න සල්ලි දුන්නයි කියලා කිව්වනම් ඒක ලියනවා. මොකද ඒක නීතිමය ලේඛනයක් නිසා. ඔව් නිකන් දෙන්න බෑනේ බණ්ඩාගාර සල්ලි දුන්න නිකන් දෙන්න බෑනේ. ඔව් අනික ඒක බොහොම හොඳට ලියලා තියෙනවා. රජුරුවන්ගේ ඒ දීමනාව පිරිනැමීමට ඔහුට තියෙන රාජ්‍යතාන්ත්‍රික බලය මොකක්ද කියන එකත් සඳහන් කරලා පරම්පරාව ලියලා මගේ සීයත් මේ අහවල් රජුරෝ තාත්තත් අහවල් රජුරෝ මම මේ රජුරෝ මම තමයි මේක දෙන්නේ මේ පන්සලට මම මේක බොහොම චාරිත්‍රානුකූලව මම මේක පිරිනමනවා. ස්වර්ණ කොතලෙන් අතපැන්වක් කරලා මේ අනබෙර ගස්සලා මම මේ දීමනාව මේ පන්සලට දෙනවා. ඒ කියන්නේ ඒ වගේ චිර පැවැත්ම තියාගෙන යන්න. ඉතින් අපි එක තැනකදී කිව්වා ඒ රජවරු ඒ විදිහට පන්සල් වලට දීමනා දීම බොහොම සද්භාවයෙන් කළේ බොහොම දුරදිග බලලා හිතලා ඒ පන්සල් පවත්වාගෙන යන්න ඕනයි කියලා. නමුත් අපි දන්නවා අපි කොයිතරම් දේවල් කරත් සද්භාවයකින් එහි අවසාන ප්‍රතිඵලය අසද්භාවයක් නිර්මාණය වීම වෙන්නත් පුළුවන්. දැන් අපි දන්නවා මේ පන්සල් වලට මේ තරම් දීමනා දීලා කෙලවරක් නැති වුණාම අන්තිමට පන්සලේ හිටපු ස්වාමින් වහන්සේලාට බණ භාවනා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. උන්වහන්සේලාට සිද්ධ වුණේ මේ දේපල පරිපාලනය කරන්න. ඉතින් අපිට පේනවා මේ 4 වෙනි මහින්ද රජතුමාගේ මිහින්තලා පුවරු ලිපිය දිහා බැලුවහම පන්සල් වල මොන තරම් රාජකාරී තිබුණාද කියලා ස්වාමින් වහන්සේලාට කරන්න සිවුරු ටික බලා ගන්න සිවුරු අරන් තියන්න කම්කරුවෝ නඩත්තු කරන්න හුඟක් වැඩ තිබුණා. ඉතින් ඒ නිසා තමයි මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහත්මයා බොහොම ලස්සනට කිව්වේ 9 වෙනි සතවර්ෂය වෙනකොට මේ රටේ ආරාමික ධනේශ්වර පන්තියක් නිර්මාණය වෙන තරමට මේ දීමනා වලින් අහිතකර බලපෑමක් ඇති කරයි කියන එක. ඉතින් ඇත්තෙම අද අපි හිටගෙන බැලුවම රාජ්‍ය ආගමත් එක්ක ඕනෝට වැඩි සම්බන්ධතාව පවත්වන්න යාමෙන් වෙන්නේ ආගමේ තිබෙන නෛසර්ගික ගුණය බිඳ වැටෙන එක. දැන් ආරාමවල අපි කියමු කතෝලික පල්ලිය වෙන්න පුළුවන්, හින්දු දේවාලයක් වෙන්න පුළුවන්, බෞද්ධ විහාරයක් වෙන්න පුළුවන්. ඒ සෑම ආගමකම තියෙන්නේ ප්‍රතිපත්ති පූරක දේ තමයි. කියන්නේ පන්සල ස්වාමින් වහන්සේලා ප්‍රතිපත්ති පූර්ණය කරනවා නම් තමයි උන්වහන්සේලාට පුළුවන් වෙන්නේ සමාජයට අනුශාසනා කරන්න. උන්වහන්සේලා ආදර්ශමත් වෙන්න ඕනේ. ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ අපි ඒකනේ ආර්ය ශ්‍රාවකයෝ. ඒතර බලන්න අපි ස්වාමින් වහන්සේලාට මොනවද කියලා තියෙන්නේ? අංජලි කරණීයෝ පුඤ්ඤක්කෙත්තං. එතකොට ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණෙය්‍යෝ පුඤ්ඤක්කෙත්තං කියලානේ අපි කියන්නේ. පින් කෙතවල්. හරි. එතකොට මේ සාමීචියේ දෙන්න පුළුවන් සාමීචි පටිපන්නෝ ඥාය පටිපන්නෝ නේ අපි එහෙම කියනවනේ. එතකොට උන්වහන්සේලා හරි ආදර්ශමත් චරිත. ඉතින් උන්වහන්සේලා බොහොම මේ දිස්නේ ගහන තරු වගේ පන්සල් වල වැඩ වාසය කළා. ඒතර උන්වහන්සේලා සමාජයට අනුශාසනා කළා.
එතකොට එහෙම හිටින පන්සලකට එහෙම හිටන ආගමික ආයතනයකට රජවරු මෙහෙම දීමනා දීලා ඔබ වහන්සේලා පයින් වඩින්න එපා. ඔබ වහන්සේලා මේ අස්ස කරත්තෙන් වඩින්න කියලා කිව්වම වෙන්නේ එක හොඳ චේතනාවෙන් කළත් අවසානයේදී වෙන්නේ උන්වහන්සේලා තුල තිබෙන අර ආධ්‍යාත්මික ලෝකෝත්තර අරමුණු ගිලිහිලා ඊට පස්සේ මේ ඒව නඩත්තු කිරීමේ අරමුණු බිහි වෙනවා. ඒව නඩත්තු කිරීමේ අරමුණු බිහි වෙනවා. අනික ලෞකිකත්වයට යොමු වෙන්න තියෙන ඉඩකඩ එකෙන් පළල් වෙනවා. එහෙන් පළල් වුණාම ඒක සුදුසු නෑ පන්සල පිරිහෙනවා. පන්සල පිරිහෙනවා. හිස් කරන්න ඕන තැන රැස් කරන තැන බවට පත් වෙනවා. අන්න එහෙමයි. හිස් කරන්න ඕන හිත් රැස් කරන හිත් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ හින්දා මේ දේවල් අපි විශ්ලේෂණාත්මකව කරනවා නම් අපි උන්වහන්සේලා බලා ගන්න ඕන අපි. උන්වහන්සේලා බලා ගැනීම කියන එක වෙනම දෙයක්. උන්වහන්සේලාව නඩත්තු කිරීම කියන වෙනම දෙයක්. නමුත් අර රජවරු කරපු විදිහට මේ වස්තුව දන දහන්නේ ගිහිල්ලා ඒව රැස් කරවීම ඒක දීර්ඝකාලීනව අහිතකර ප්‍රතිඵල ලබා දෙනවායි කියන එක අපිට ඊටාම පැහැදිලි. බැලුබට පේනවනේ අපේ රටේ බොහෝ සියලු ආගම් වලට අයිති ආයතන පොහොසත්. ඔව්. හැබැයි ඒ ආයතන හිටලා තියෙන ගම දුප්පත්නේ. ඉතින් මේ ඛේදවාචක නිර්මාණය වෙන්නේ කොයි විදිහටද? ඉතින් අපි ඒක ගැන හුඟක් කල්පනා කරමු. හොඳ අපි නැවතත් යමු මේ හෝපිටිගමු පදියට. මේ හෝපිටිගමු සෙල්ලිපියේ ලියා තිබෙන තවත් දෙයක්. අපි කිව්වා ඉස්සෙල්ලා මේ සියලුම භාණ්ඩ පෙන්නලා වෙලඳන් කරන්න ඕන. නොපෙන්නා වෙලඳන් කරොත් එහෙම කවුරු හරි කෙනෙක් ඔහු ඒ භාණ්ඩ වෙනුවෙන් රජයට ගෙවිය යුතු බද්දක් තියෙනවානේ. ඒ බද්ද දෙගුණයක් ගෙවන්න ඕන. හොරබඩු විකුණන්න බෑ. හොරබඩු වික්කොත් දඩේ තියෙනවා. දඩේ දෙගුණයක්. ප්‍රමිතිගතයවත් විකුණන්න ඕනේ. ප්‍රමිතිගතව විකුණන්න ඕන. එතකොට මේ නීති දැන් හොර භාණ්ඩ වික්කයි කියලා නඩු දාලා අවුරුදු ගණන් නඩු ඇද ඉඳලා එහෙම එකක් නෑ එතන. නඩු භාණ්ඩත් කාව කාලා ගුල්ල කාලා ගිහින් නඩු භාණ්ඩත් කාව කාලා එහෙම එකක් නෑ. නඩු භාණ්ඩ යකට තිබ්බත් ගුල්ල ගහනවනේ. ඒක නෙවෙයි නඩු භාණ්ඩ වලට. ඉතින් මේ රජුරු දැන් මේ නිලධාරීන්ට පෙන්වන්න නැතුව වෙළඳාම් කරන යම්කිසි භාණ්ඩයක් ඒ අය කරන බද්දෙන් දෙගුණයක් ගෙවන්න ඕනේ වෙලාවෙම. හරි. බදු ගෙවන්න ඕනනේ. එතකොට නැවත වරක් කියනවා මේ නීතිය තරාදිපඩි අනුමත කරගත යුතුයි කියලා. හරි. තරාදිපඩිය අර ගණලහස්යෙන් මනින්නත් ඕන. එක මිමි දෙන්න බෑ. ඒ වගේම තරාදිපඩිය අනුමත කරගන්න ඕන පාවිච්චි කරන අය. ඒතකොට ඒක හැමදාම කරන්න ඕන නෑ. වාර්ෂිකව තරාදිපඩිය අනුමත කරන්න එනවා ඇති. ඒතකොට ඒක අනුමත කරනවා. ඉතින් යම්කිසි විදිහකට ඒ කාලේ තිබ්බේ කුරුණිය, ලාසය ඒ වගේ ඒවා තිබුණේ. ඔව්. ඒ වගේනේ තිබුණේ. ඉතින් ඒවා ඒ ගණලහස්ස කියන එක මේ ගණ කියන වචනෙම අපිට පේනවා එකඟතාවකට පැමිණි කියන එක. ඒ කියන්නේ එකඟතාවක් තිබෙන විට තිබෙන මිම්මකින් තමයි මනින්න ඕන කියන එක. ඊළඟට තවත් හොඳ කතාවක් කියන කොච්චර සියුම්ද බලන්න. දැන් මෙතනට ඇවිල්ලා මේ භාණ්ඩ මනිනවනේ. අපි කියමු වී ටිකක් ගේනවා. හෝපිටිගමු පදියට වී ගෙනහාම රාජපුරුෂයෝ ඉස්සරහා වී මනින්න ඕන. ඒතර වී ප්‍රමාණයට අනුව තමයි මේ බද්ද ගෙවන්නේ. මේකෙදි කියනවා වී මනිනකොට වී බිමට වැටෙනවනේ ඇට. ඒවත් ගණන් ගන්නයි කියලා. කියන්නේ බද්දට ඒකත් අයිති. ඒ සමහරුන්ට පුළුවන් ඕන පොඩ මහලා බිම වට්ටලා යම් කෙනෙකුට අඩු කරගන්න. එහෙම කරන්න ඇති. නැත්නම් මේ නීති දාන්න හිතුවන්නේ නැහැ. රජුරෝ කියනවා වී මනිනකොට ධාන්‍ය මනිනකොට බිමට වැටෙන ධාන්‍යයටත් බදු අය කිරීමේදී ගණන් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ වෙනම එකතු කරලා ඒක මැනලා එතන කොච්චරද කියලා මනින්න ඕනේ කියලා. ඒ කියන්නේ උපරිම ආකාරයට මේ බදු නීතිය බදු අය කර ගැනීමේ පිළිවෙත ක්‍රමානුකූලව කර බව පේනවා. සමහර විට මේ රජුරට දව් පැමිණිල්ල එකක් වෙන්න ඇති ඒ දේත්. මෙහෙම කරා ඒක කියන්නේ මල්ලට දාන්න නැතුව හිමීට බිමට දානවා කියලා. බිමට දානවා කියලා කියන්න ඇති. එතන හිටු මන්ද්‍රාදීන්ලා. එතන හිටියනේ නිලධාරීන්. මේගොල්ලෝ මෙහෙම. එතකොට මේ වෙලෙන්දන්ගේ ඔය විතරක් නෙවෙයි. නිලධාරීත් කියන්නේ අනිත් පැත්තට. අනිත් පැත්තේ. ඔව් එහෙම නෙවෙයි රජතුමනි මෙහෙමත් මෙතන යනවා කියලා. දැන් අපිට ඔය මාධ්‍යවල පහුගිය දවස්වල බලනකොට එහෙම පේනවනේ රටේ නායකයා ගිහිල්ලා අහනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු එකක් කියනවා. රජතුමා අහනවා නිලධාරීන්ගෙන්. නිලධාරීන් තවත් එකක් කියනවා. හරිද? එහෙම ඒවා පේනවනේ. ඉතින් ওই විදිහටම තියෙන්න ඇති ඒ කාලෙත් නේ. එතකොට මෙන්න ඔය කිව්වට රජතුමනි මේ ඔය බිම දානවා මේගොල්ලෝ බිම දාලා මේ දඩවලින් බේරෙන්න හැදෙනවා. හරි? ආ රජුරෝ ඒකට සවන් දුන්නා. සවන් දෙලකෝ රයිට්. එහෙනම් මේකේ
බදු ගන්නකොට බිම වැටෙන ධාන්‍යයටත් සැලකිල්ලට ගන්නකොට ඒකත් මනින්ඩේ කියලා නියෝගයක් දුන්නා. හරි තව ලයිස්තුවේ තියෙනවා අපිට කතා කරන්න. හැබැයි අපිට විරාමයකට යන්න වෙනවා. සංචාරේ සීගිරි සංචාරේ මහිතන්න මේ ගමනේදී මට ලැබිච්ච ලොකුම ආස්වාදය සතුට තීරණය වෙන්නේ ඒකෙන් මම වුණත් මෙතෙක් අහන්න හම්බෙච්ච නැති තොරතුරු රාශියක් දැනගන්න ලැබුණා. net FM රේඩියෝ මහින් සංවිධානය කරන මේ වැඩසටහනට සහභාගී වෙන්න ගොඩක් ආසාවෙනවා. ප්‍රොෆෙසර් රාජ් සමදේව මැතිතුමා මේ චාරිකාවට සහභාගී වෙලා සීගිරිය ගැන නොදන්න දැන නොහිත දේවල් ගොඩක් වෘතියෙන් මම භූමි නිර්මාණ හා භූමි අලංකාර කරන ශිල්පියෙක්. මේක මගේ වෘතියේ බොහොම සන්දිස්ථානයක්. ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහායි පැමිණියේ. එය ඉති සිතින්ම ඉටු වුණා. දවල් කෑම ඉතා ප්‍රණීතයි. බොහොම ගමේ රස කෑම වෙලක් ලැබුණා. රාජ් සෝමදේව සර් ගැන දැන් මම අහලා තියෙනවා. ඒ කියන්නේ අපි දැකලා නැතුණාට අපි ඒ කියන්නේ අපිට දකින්න ලැබුණේ මේ අවස්ථාවේදී පුද්ගලිකව ඒ මහතාගේ හරබර දේශනත් අපිට මේ සෑහෙන්න වැදගත් වුණා අපේ වෘත්තිය ඉදිරියට කරගෙන යන්න. මම නොදන්න දේවල් ඇත්තටම මේක තුලින් අපි හිතාගෙන ඉන්න ඉතිහාසයට වඩා යම් පුතුල දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඒ වගේ මිබ්බන් කටුව ගැන ගත්තොත් එතන අපේ දරුවන්ට 10 පෙළ පොතේ තියෙන දෙයක්. එතකොට සීගිරිය ගත්තාම අපේ 10 පෙළ පොතේ දරුවන්ට තියෙන දෙයක්. එතකොට මේ දේ වඩාත් හොඳින් දරුවන් සමග එක්රැස් කරගෙන මේ දේ කරන්න ලැබීම වාග්යක් කොට සලකනවා. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. Unlimited History. අපේ ජාතික කතාව. අපි නැවතත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනේ තුන්වෙනි කොටසත් එක්ක අද අපි බදුළු ටැම්ලිපිය ඔස්සේ මේ උදේ රජතුමා මේ නිකුත් කරපු අද බදුල්ලෙත් අපිට අවුරුදු 1200කටත් වඩා පරණ මේ ටැම්ලිපිය ජීවමානව දකින්න පුළුවන් බදුළු පුස්තකාලය ඉදිරිපිට. ඉතින් එහි පනවලා තිබිච්ච ඉතාමත් වැදගත් නීති සමුදායක් පිළිබඳව තමයි අපි මේ කතා කර හිටියේ. ඒ අතරතුර අපි ඔබට මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0112553363 0112553363 නැත්නම් අපේ අනිකුත් සියලු මාර්ග ඔස්සේත් ඔබට පුළුවන් අපිත් එක්ක sannivedanaye තියාගන්න. ඒකම අපිට උදව් කරන්න මේ වැඩේ ඉදිරියට ගෙනියන්න ආර්ථික වශයෙන් අදහස් වශයෙන් ඕනම විදිහකින් අපිට ඔබට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒවත් අපිට කතා කරලා කියන්න. මේ අපි අංශ දැන් ඉතුරු නීති ටිකට. ඔව් දැන් මේ අපි කතා කරගෙන යන්නේ මේ සාමාන්‍ය සිවිල් සමාජය සම්බන්ධයෙන් පවත්නා නීති ගැන. එතකොට දැන් අපි ඔය වෙළඳාම කරන්න ගියාම නුවන් අපි දකිනවානේ හුඟක් වෙලාවට ජනතාව උදෙසා විකුණන භාණ්ඩ අනාරක්ෂිතව විකුණනවා. දැන් කෑම ජාති එහෙම දැන් ওই සමහර ආපන ශාලාවලට ගියාම මේ මැස්සෝ හැරි තියනවා. ආහාර වලට සුරක්ෂිතතාවක් නැහැ. අපි ගිහිල්ලා මුළු තැන්ගේ පරීක්ෂා කරොත් එහෙම ඉතින් ඒක අපිට ආහාර ගන්න හිතෙන්නේ නැහැ ගෙදර ඇවිල්ලවත්. ඒ වගේ මේ හරීම මේ අපිලිවෙල් සහගත ලෙස ජනතාවට භාණ්ඩ විකිණීම අද සමාජයේ දකින්න තියෙනවා. ඒ කියන්නේ මේ සමාජය තුළ හැඟීමක් නැහැ භාණ්ඩයක් ගන්න කෙනාටත් ගෞරවයක් තියෙනවා කියන එක ගැන අදහසක් නැහැ. අපි ඔය පොළවල් වලට එහෙම ගියාම අපි දකිනවා සමහරලාට බොහොම අනාරක්ෂිත ලෙස භාණ්ඩ විකුණනවා. බිම දාලා වැස්සට තෙමෙනවා, මැස්සෝ වහනවා. හරි සමහර වෙලාවට වැහිදිය ගලාගෙන එනවා. ඉතින් ඒ වගේ මේ බොහොම අනාරක්ෂිත විදිහට වෙළඳාම කරන එක මේ දියුණුවයි කියන අද සමාජෙත් අපිට පේන්න තියෙනවානේ. දැන් මේ බදුළු ටැම්ලිපියේ තියෙනවා ඔන්න ඕකට හොඳ උදාහරණයක් දීලා ඒ වගේ තත්ත්ව රජුරෝ ඒව කෙරෙහි අවධානය යොමු කරලා පාලනය කරයි කියලා කියන්නේ එක නීතියක්. ඔහු තුන්වෙනි උදේ රජතුමා ඒ ලිපියේ කියනවා බුලත් පුවක් විකුණනකොට මේ මාකට් එකේ ඕපිටිගම පදියේ බුලත් පුවක් විකුණනකොට ආවරණයක් යට තියලා විකුණන්න ඕන. ඒ මොකද බුලත් වේලුනොත් මොකද වෙන්නේ? බුලත් කන්න බෑනේ වේලුනාම. හරිද? මැලවිලා ගියාම. ඒතර බුලත් කොලයක් කන්න පුළුවන් වෙන්නේ බුලත් කොලේ ප්‍රාණවත්ව තියෙනකොට. ඒතර පුවක් වුණත් මෙහෙම අවුවට වේලි තිබුණොත් එමේ පුවක් වල තියෙන සාරය යනවා. ඒ නිසා ඒක කියනවා බුලත් පුවක් විකුණනවා නම් පියස්සක් යට ආවරණයක් යට විකුණන්න ඕන. මේ පදියේ මේ මාකට් එකේ වෙළඳ පොලේ
යම් කිසි කෙනෙක් ආවරණයක් නැතුව බුලත් පුවක් විකුණනවා නම් වහාම නිලධාරීන් එක අයින් කරලා දාන්න ඕනේ එතනින්. අරගෙන යන්න කියලා වෙළඳ පොලෙන් අයින් කරන්න ඕන. කියන්නේ වෙළඳවයි වෙළඳ භාණ්ඩේ දෙකම අයින් කරන්න ඕන. එතන බලලා තියෙන ක්වොලිටි එකනේ. එතන බලලා තියෙන්නේ මේ භාණ්ඩවල ප්‍රමිතිය. නේ? මේ කියන්නේ ඒ කාලේ සැහැණ බුලත් කැම තියෙන්න ඇති. ඉතින් මේ බුලත් වල ප්‍රමිතිය පවත්වාගෙන යන්න නැතිනම් පැමිණිලි එන්න ඇති. රජතුමනි මේක ASCII මෙහෙම විකුණනවා. මේ ප්‍රමිතියක් අපි දන්නවා බුලත් කොලයක් පැයක් අවුවට නිරාවරණය වුණොත් එහෙම බුලත් කොලේ තියෙන ප්‍රමිතිය අයින් වෙනවා. දැන් අර කලින් නීතියේ ඉඳලා අර දාන්නේ මයින්කොට මේ බිමට වැටෙන ඒවා බදු ගහන්න ඕනේ කිව්වේ එතන ඉඳන් තියෙන නීති ටික මට හිතෙන නිලධාරී කිව්ව ඒවා තමයි තියෙන්නේ. නිලධාරී කිව්වොත් තියෙනවා. අර කලින් තිබුණේ වෙලෙන්දෝ නිලධාරීන්ට එරිව කිව්ව ඒවානේ. ඔව්. දැන් ඒක දැන් ඔය කියන්නත් නිලධාරීන්නේ. නිලධාරීන් කියන්නේ නැත්තේ. හැබැයි නිලධාරීන් කිව්වහම ජනතාවත් ඊට පස්සේ එකක් කියනවා. තරගෙට කියලා තියෙනවා මේ එන ප්‍රශ්න ටික. ඊට පස්සේ දැන් ඒක එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා රජුරු දැන් ජනතාව කියන එකක් කියනවා. රජුරු නීතියක් දානවා විහාරවලට බෞද්ධ විහාරවලට අයිති ඉඩම් වලින් ගස් කපන්න එපා. හරි. ඕක මහජනයාත් කරන්න ඇති. නිලධාරීනුත් කරන්න ඇති. එතකොට ඕක පැමිණිලි කරන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. නේ? මේ අපේ ඉඩම් වලින් ගස් කොළන් කපනවායි කියලා. එතකොට ඒක ඒ කාලේ වෙච්ච දෙයක්. එතකොට විහාරවලට අයත් ඒ තැන් වලින් ගස් කොළන් කපන්න එපා කියන නීතිය ඊළඟ තව විශේෂ දෙයක් තියෙනවා මේ නුවන් හරිම කියන්නේ මේ නීතිය දිහා බැලුවම මම මේ කියන්න යන නීතිය දිහා බැලුවම අපිට පේනවා මොනතරම් ආචාර විද්‍යානුකූලව අපේ නීතිය සකස් වෙලා තියෙනවද කියන එක. මොකද්ද මේ නීතියෙන් කියන්නේ? ගමට පැමිණෙන නිලධාරීන්. දැන් රාජ්‍ය නිලධාරීන් ගමට එනවනේ. මේ හෝපිටි ගමුවට. ඒ කියන්නේ විවිධ රාජකාරි වලට එනකොට කියනවා ඒගොල්ලෝ 8 දෙනාගේ නිවෙස්වල නවාතැන් නොගත යුතුයි. ඒකම කියලා තියෙනවා. එහෙමම කියනවා. රදොලන් මේ ගමෙහි 8 දෙනාගේ නවාතැන් නොගන්නා නිසා. ඒ කියන්නේ ඒ ගම පාලනය කරන්න ඉදිරිපත් වෙච්ච නායකයෝ 8 දෙනෙක් ඉන්නවා. අර අපි කිව්වේ දසගම් මැත්තන් කියලා තියෙනවා කියලා. ඒ වගේ ඒක පාලනය කරන්න හිටිය 8 දෙනෙක්ගෙන් යුත් මණ්ඩලයක්. හෝපිටි ගම පාලනය කරන්න. ඒ ප්‍රාදේශ සභාවක් තිබුණා. ඒ වගේ සභාවක්. ඉවර 8 දෙනෙක් ඉන්න. අපි එහෙම හිතමුකෝ. එතකොට කියනවා රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා රැට ඒගොල්ලන්ගේ ගෙවල් වල නවතන් ගන්න බෑ. ඇයි හොඳයි කන් ඇති වුණොත් දන්නවා වෙන්නේ. දන්නවනේ මොකද්ද වෙන්නේ කියන එක නේද? ඒක හොඳ උදාහරණ. දැන් අද අපි දන්නවා අද අපි දැන් කෝල් එකක් දීලා මෙයා ඔයගොල්ලන්ගේ තරත රැට ඉන්නවා කියලා එන්නේ. හරිද? ඒ ආහම ඊට පස්සේ වෙන දේවලුත් අපි දන්නවා. ඊට පස්සේ එළි වුණාට පස්සෙත් වෙන දේවල් අපි දන්නවනේ මොනවද කියන එක. හරිද? එතකොට රජුරු නීතියක් දානවා මේක සදාචාරය. නීතිය ඒ කියන්නේ නීතියයි සදාචාරයයි. ඒ දෙක සමාන්තරව යන දෙයක් නේ. නීතිය එක අන්තකදී සදාචාරාත්මකයි. එතකොට මේ තියෙන්නේ සදාචාරාත්මක නීතිය පිළිබඳ එකක්. එතකොට 8 දෙනාගේ නිවෙස්වල මේ අය නවතන් ගන්න බෑ. එහෙම කරන්න ඇති ඇවිල්ලා කොහොමද දැන් වෙන්නේ? අපි රාබීලා එහෙම කතා වෙන්න ඇති. ඒ නිසා ඒක පාලනය කළා. දැන් අද අපි එහෙම නෑ නේද? අපිට එහෙම විනයක්. රජයේ නිලධාරීන්ගේ ගමන් වලදී කොහොමද වෙන්නේ? කොහෙද නවත්තන්න ඕන? දැන් අපි දන්නවා රජයේ නිලධාරීන්ට කොහරි යන්න ඕන වුණාම කොහරි ආයතනයක තියෙන සර්කිට් බංගලෝ එකක් හොයාගෙන ගිහලා තමන්ගේ ආයතනට අදාළත් නැහැ. ගිහිල්ලා අඩු ගානට ඊතර ඉඳලා හරි එහෙම කරනවනේ. ඒව හරීම මේ රටේ සමාජයට ඉදිරිගමනකට මේ වැදගත් වෙන දේවල් නෙමෙයිනේ නේද? අපි නීතිගරුක වෙන්න ඕනනේ නේද? අපි යම්කිසි තැනක අපි සමාජයේ පුරවැසිය හදන්න ඕන. යම්කිසි තැනක නවාතැන් දුන්නාම මේ නවාතැන දීලා නෑ ඔබතුමාගෙන් අපට අය කරන්න නෑ ඔබතුමා කරන සේවයට අපි ගරු කරනවා කියලා දුන්නත් නෑ මම ඔබට ගෙවනවා මම මේකේ ඉන්නවට කියන්න තරම් පෞරුෂයක් තියෙන අය හදන්න ඕනනේ අපි නේද සමාජයේ එහෙම පුරවැසියෝ ඉන්නවන විතර අපිට සමාජයක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව පුළුවන් තරම් නිකන් භුක්ති විඳින්න බලාගෙන ඉන්න සමාජයක් අපිට ඉදිරියට ගෙනියන්න බෑනේ ඉතින් දැන් මේකෙදි අපිට පේනවා ඒ රජවරු ගිහිල්ලා මේ 8 දෙනාගේ ගෙවල් වල ගිහිල්ලා ඉන්න බෑ නිසා ඒගොල්ලෝ වෙන තැන් වල නතර වෙන්න ඕන ඒක සැලසුම් කරගන්න ඊළඟට තව නීතියක් තියෙනවා මිනී මරණ ලද්දන් වහා අත්අඩංගුවට ගත යුතුයි. ඕන හොඳ නීතියක්. මේ මිනී මැරුවොත් මේ කොමිසම් දදා, කමිටු දදා ඒව පරීක්ෂා කර කර ඉන්න බෑ. කවුරු හරි මිනිහක් මැරුවා නම් රජයේ නිලධාරියෙක් කවුරු හරි මැරුවා නම් සාමාන්‍ය කෙනෙක් තව කෙනෙක් මැරුවා නම් එයා මිනී මැරුව කෙනා වහා අත්අඩංගුවට ගත යුතුයි කියලා
නීතියක් දාලා තියෙනවා. සමේ මේ වෙළඳ නීතිය ASCII ඔහොම එකක් ආවේයි. ඔය වෙළඳ පොලේ මිනිමරුන් උනත් දන්නේ නැහැ. එහෙම වෙන්න ඇති. එහෙම වෙන්න ඇති. නොයි අපරාධ සල්ලි ගැවසෙනවා. දැන් මෙහෙමනේ ඉස්සර කාලෙම බඩු අරන් එන්නේ කරත්ත වලින්. ඉතින් ඔය කැලෑ මැද්දෙන් එනවා. එතකොට කොල්ල කනවා. එහෙම නැත්නම් වෙළඳාම් කළා යනකොට මුදල් අතේ තියනවා. හරි. එතකොට කොල්ල කනවා. කොල්ල කන්න ගියාම මිනි මැරුම් ඇති වෙනවා. හරි. සමහර විට රාජ්‍ය නිලධාරීන් මේවට අතරමැදි වුණාද කියලා දන්නෙත් නැහැ. ඒත් රජුරෝ මේකට අතරමැදි වෙන්න හේතුව ඒකනේ. එතකොට මිනි මරුව මිනිස්සු ඒ වෙලාවෙම වත්තනංගොට ගත යුතුයි කියලා තියෙනවා. අපි මේ අපරාධ නීතිය පිළිබඳව තව සෙල්ලිපියක තියෙනවා මේ වේවැල් කැටිය සෙල්ලිපියේ. අපි මේ වැඩසටහන් මාලාවේ ඒකත් අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේක අහගෙන ඉන්න අපේ ශ්‍රාවක පිරිසට හිතවතුන්ට තේරෙයි අපේ සමාජයේ මේ ආවට ගියාට මේ හුඟක් දෙනා ඉතිහාසය කතා කරනකොට කියනවා ඉතින් ඕවා රාජාණ්ඩු කාලේනේ ඕවා කරන්න බෑ. අපි දැන් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළේනේ එහෙම කියලා. නමුත් මං හිතන්නේ මේවා රජවරු පාලනය කරාට ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න රජවරු අරන් තියෙන නීති රීති සහ පියවර දිහා බැලුවම මට හිතෙනවා අදට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඒ කාලවල වල තිබුණු සමාජය මේ ඊළඟට කියලා තියෙනවා නිලධාරීන්ට මහජනයාට පහර දීම් හා වද හිංසා කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ නීතියයි කියලා ඒක ඔස්සේ ගිහිල්ලා කිසිම පුද්ගලයෙකුට පහර දීම හෝ වද හිංසා කිරීම මුළුමනින්ම තහනම් කළා නීතියක් දාලා තියෙනවා. ඒ නීතිය දඩමීමා කරගෙන එහෙම මිනිස්සුන්ගේ ඇඟට අත බෑ. ඇඟට අත තියන්න බෑ. ඒ කියන්නේ පහර දීම කරන්නත් බෑ, වද හිංසා කරන්නත් බෑ. වද හිංසා කරනවා කියන එක පුළුවන් මානසික වද හිංසාත් දෙන්න නේද? එහෙම කරන්නත් බෑ කියලා රජුරෝ මේ නීති රීති ටික සම්පාදනය කළා හෝපිටිගමු පදියේ මේක කොටවලා ප්‍රකාශයට පත් කරා. එතකොට නුවන් අපිට පේනවා මේ සෙල්ලිපිය ඉතාම පරිස්සමෙන් අපි අධ්‍යයනය කරාට පස්සේ කොයිතරම් දුරට මේ නීති රීති සම්බන්ධයෙන් අපි උනන්දු වෙලා තියනවාද මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා සමාජයේ සන්තුලනය කිරීමට අපි කියන්නේ law and order කියලා නේ නීතිය සහ අනුපිළිවෙල පවත්වාගෙන යන්න සමාජ අනුපිළිවෙල පවත්වාගෙන යන්න අපි කොයිතරම් දුරට අපේ පාලකයෝ ක්‍රියාත්මක වුණාද කියලා. මොකද අපි මේ වැඩසටහනේ කලිනුත් කිව්ව දෙයක් තමයි සමාජයක මේ අනුපිළිවෙල පවත්වාගෙන යන්න බැරි නම් සමාජය කඩා වැටෙනවා. සමාජය කඩා වැටුනහම දේශපාලනික අස්ථාවරත්වයක් ඇති වෙනවා. දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුනහම මොකද වෙන්නේ? ආර්ථිකය බිඳ වැටෙනවා. ඊට පස්සේ අපට ජාත්‍යන්තරය ඇතුළේ පිළිගැනීමක් නැති වෙනවා. ඒතර ඒ වගේ රටක් එක ගනුදෙනු කරන්න එන්නේ නැහැ නේ විදේශයේ වෙලෙන්දු. දැන් සර් ගිය සතියේ මේ ඉතාමත් හොඳට නීතිය රැකිච්ච රාජ සමයන්හි තමයි අපේ ජාත්‍යන්තර වෙළඳාම හොඳටම තිබුණේ කියලා කිව්වා. ඔව්. කියලා සතියක් ගියේ නෑ සර්. දැන් අපි IMF එකත් එක්ක දැන් මේ කතා කරගෙන යනනේ පහුගිය 26 ඊයේ ඒ සාකච්ඡා ආවර වුණා. ගිය සතියේ IMF එක අපිට කිව්ව දේ මොකද්ද? මේ අපි දෙන්න සල්ලි වලට තියෙන වගකීම මොකද්ද ඔබේ රට? අනිකුත් අපිට මේ වෙලාවේ ආධාර කරන්න තියෙන රටවලුත් අහන්නේ ඒක. ඔබ අපිට ණය යලි ගෙවනවා කියලා දෙන්න තියෙන වගකීම මොකක්ද? වගකීම මොකක්ද? ඒක තමයි කිව්වේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඕවා ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. ඔව්. එතකොටම ගිය බදාද මාත් එක්ක මේ හිටපු කැබිනට් ලේකම් අමරසේකර මහත්මයා මේ වැඩසටහනේදී එතුමා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයාත් වෙනවා. එතුමම කියනවා අපි 16 පාරක් IMF එක රැවට්ටුවා කියලා. ඒ කියන්නේ IMF එකට මේ කියලා මේ එක දේවල් වලට අරගෙන 2-3ක් කළා ඊටු ටික කෙරුවේ නැහැ කියලා. අපි කොච්චර දීනයිද සර්? ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ කොයිතරම් දීන කියන වචනේත් ප්‍රමාණවත් මදි වගේ. දීන කියන වචනේත් කියන්නේ අපි රවට්ටන එකමනේ කරලා තියෙනවා. දේශපාලඥයෝ මෙහෙන් ජනතාව රවට්ටනවා. එහෙන් ජාත්‍යන්තරේ රවට්ටනවා. ඉතින් අවසානයේ මේ රැවටීමෙන් මොකද වෙලා තියෙන්නේ අපි ඒක කියන්න ඕනේ නැහැ නේද? දැන් අපේ සමාජය බොහොම නරක තැනකට ගිහිල්ලා තියෙනවා. මේකෙන් ප්‍රතිවිපාක විඳින්නේ අනාගත පරම්පරාව. ඉතින් ඒක ගොඩ ගැනීම තරම් පහසු වෙන්නේ නැහැ. පැරණි වැරදි වල හෙවණැල්ල දිගයි කියලා කියන්නේ ඒකනේ. ඒකනේ. දැන් මේ ඔය ඉතිහාසය දැනගෙන හිටියානම් අපේ රටේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙච්ච කාලේ තමයි අපිට හොඳටම ජාත්‍යන්තර වෙළඳාමක් ආවේ. හොඳට මේ රටට සල්ලි ආවේ කියලා අපේ පහුගිය ඉතිහාසය බැලුවම පේනවානේ. ඉතිහාසය දන්නේ නැති මිනිස්සු පරිපාලනය කරන්න ගත්තාම තමයි ඔය ප්‍රශ්න වෙන්නේ. ඔය ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් ඉතිහාසය දන්නේ නැහැ. අනිත් එක ඉතිහාසය දන්න අය කිව්වම සවන් දෙන්නෙත් නැහැ. එහෙම එකක් තියෙනවා. ඔව්. ඒතකොට මේ දෙකම තියෙනවානේ. හරි ඉතිහාසය නොදන්න එකට නම් අනුකම්පා
කම්පා කරලා ඉතිහාසය කියලා දෙන්න පුළුවන්. නමුත් ඉතිහාසය කියලා දෙන්න ගියාම ඒක නැතුව රාජ්‍ය මහාමාත්‍ය ආදීන් ඉන්න තැන්වල කී සැරයක් ඕවා කියලා දීලා නැද්ද නේ? අපේ වගකීම අපි ඉෂ්ට කරලා තියෙනවා. අපි කියලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ වගකීම තමයි ඉෂ්ට කරලා නැත්තේ. ඒගොල්ලෝ ඒ අයගේ වගකීම තමයි ඉෂ්ට කරලා නැත්තේ. අපි මොකක්වත් ප්‍රත්‍යපහසුකමක් උදෙසා නෙමෙයි ඒවා කිව්වේ. නමුත් ප්‍රත්‍යපහසුකම් උදෙසා බොරු කියලා වංචා කරලා ව්‍යාජ දේවල් කියපු හින්දා තමයි නායකයින්ට මේ තත්ත්වයද සමාජයට උද්ගත වෙලා තියෙන. අපට ඕනනම් උදාහරණ අරන් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ වගේ නිරර්ථක දේවල් කතා කරන්න මේ වැඩසටහන වෑන් කරන්නේ නැතුව හැබැයි මම කිව්වේ දැන් මේ අපි මේ මහ පොළොවේ දැන් මේ මොහොතේ මුහුණ දෙන එක ඉතිහාසයේදී අපිට සාකිත් එක්ක කියන්න පුළුවන්. මේ IMF එක ගිය සතියේ කිව්වා ඒක. ඒකනේ. ඉතින් අපේ රජවරු මේ තරම් දැන් රජවරු ඒගොල්ලෝ රජවරුනේ. කවුරුත් අහන්නේ නැහනේ. ඕනනම් තමන්ගේ කැමති දෙයක් කරන්න තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. මම මහා සම්මත. මම රාජ්‍ය පරම්පරාවෙන් ආපු මගේ සීයාත් රජුරෝ තාත්තත් රජුරෝ කියලා අපි කියනවා. අපිට චිත්‍රපටි වල නාට්‍ය පෙන්වන්න මූ අරන් කියලා හිසකසා දාපන්. රජවරුනේ. බලනකොට එහෙමත් නැහනේ. එහෙම නැහනේ. ඒ රජවරුන්ට තිබුණානේ ඕන එකක් කරගන්න. මට කියන්න එපා. හරි? කියලා එහෙම නිකන් ඉන්න තිබුණානේ. නමුත් රජවරු එහෙම කරේ නෑනේ. එහෙම කරේ නැතුව ඇයි මේ යන ගමන නවත්තලා මේ රාජකීය ගමනක්නේ. මේ අපේ ගමේ ඉන්න උපාසක මහත්තයා පන්සලට යනවා ඒ ගමන නෙමෙයි රජුරු මයංගනේ වඳින්න යනවා කියන එක. හරි. ඒක රාජ ගමනක්නේ. ඒතර එහෙම යනකොට මේකේ තියෙන වැදගත්කම. හරි. දැන් අද නම් රජ කෙනෙක් එහෙම යනකොට ජනතාවට නවත්තන්න බෑනේ. මොකද ඊට ඉස්සරහ මේක ඒ ඉස්සරහින් වාහන පහක් යනවා පිටිපස්සෙන් වාහන පහක් යනවා. එහෙම යනවානේ. ඒතර මේ රජුරු මෙහෙම එනකොට ජනතාව රැස්වලා හොප්පිටිකම පදිය රජුරන්ට ඉදිරිපත් කරා මේ දෙද රජුරු නතර වෙලා ඒකට සවන් දීලා නඩුව අහලා නඩුව විසඳලා කෙටුම්පත් කරලා නීතිය ප්‍රකාශයට පත් කරලා ප්‍රශ්නේ විසඳුවා මෙන් ඉදිරියට නොවෙන්න කියලා. විතර නෙමෙයි ලියපු දේ හින්දානේ අද මේ වැඩසටහනේ අපි මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ ස්ථිරසාර ලෙස රජුරු වැඩ කරා. ඉතින් මෙත් පමණක් නෙමෙයි නීතිය. මං හිතනවා මේ පාසල් වල එහෙම අපි ඉතිහාසය උගන්වනකොට අපි උගන්වන්න ඕන වස්කෝද ගාමා ආගිය තැන් ඒවා ඉතින් ඒවා වෙනම කොටසක ලෝක ඉතිහාසයේ ගැන්නුවට කමක් නැහැ. නමුත් රටකට වැදගත් වෙන පුරවැසියෝ හදන්න නම් අපි මේ රටේ තියෙන උරුමය ප්‍රවේණිය ඒවා ගැන අපි උගන්වන්න එපා. ඒවා මෙහෙමම ගෙනල්ලා මේ පැල කරන්න නෙමෙයි. නමුත් ඒවෙන් දැන් අපිට නීතියක් මෙහෙම තිබුණයි කියන එක කොයිතරම් මේ වැදගත්ද? මේ අපි නීති ගරුක සමාජයක් කියලා උගන්වන එක. මේ අද ළමයෙකුට අපි උගන්වන්න ඕන නීති ගරුක වෙන්නනේ. නමුත් අද අපි උගන්වන්නේ මොකද්ද? පොලිමක් පණින එක තමයි චණ්ඩිකම. නෑ ඒක තමයි ලොකු දේ. අන්න පොලිම පැනලා කොහමද පෙට්‍රල් ටික ගහන්න ගහවා කියලා කියන එක තමයි ලොකුකම. ඊළඟට මේ පොලිමේ ඉන්නේ නැතුව එතන ඉන්න කාට හරි අතින් හරි සන් කරලා ඇඳුරුම් කමක් කියලා වටෙන් ගිහිල්ලා වැඩේ කරගන්න එක තමයි හපංකම කියලා හිතනවා. ඒවා වැරදි පුරුෂාර්ථනේ. දැන් අද බලන්න පාරේ යනකොට වාහන ඔහම තියෙනකොට පොලිමේ තියෙනකොට නුවන්ට ඕන තරම් අත්දැකීම් ඇතිනේ. දකුණු පැත්තෙන් වාහන ඔහම යනවනේ කෙලින්ම මේ පැත්තට. හිර කරගන්නවා. ඒතර ඒ කියන්නේ සමාජය විනයානුකූල කරන්නේ නැතුව මොනවක්වත් කරන්න බෑනේ. ශාස්ත්‍රවරයන් වහන්සේ මොකද්ද කිව්වේ? විනයෝ නාම ශාසනස්ස ආයු. මගේ ශාසනයේත් ආවුෂ විනයයිනේ. ඉතින් යම්කිසි සමාජයකට විනයගරුක භාවයක් නැත්තම් විනයගරුක භාවය කියලා කියන්නේ මේ නාරන් සියඹලාතු කහඹිලි අරගෙන පණවන්න ඕන එකක් නෙමෙයි. මූලික අධ්‍යාපනයේ ඉඳලා ළමයි තුල ඇති කරන්න ඕන සමාජ පුරුෂාර්ථ පිළිබඳ දැනීමක්. තමන් මොකක් හරි රස කැවිල්ලක් කෑවනම් ඒකේ කඩදාසිය බිම දාන්න එපා කියන එක නීතියකට වැඩිය පිළිගැනීමක් බවට පරිවර්තනය කරන්න ඕනනේ. ඒක සාක්කුවේ දාගෙන ගිහිල්ලා නියමිත තැනට ඒක දාන්න කියන එක නේද? ඒතර මං හිතනවා අද අපේ තරුණ පරපුරේ ඒ වගේ හුඟක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ ඉතින් ඒක අපිට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි මේ කතා කරගෙන ආවේ මේ නීතිය සම්බන්ධයෙන්. ඔය මේ මානවම් රජ පෙළපතනේ මේ ඔක්කොම නීති රීති අපිට වැඩිපුරම නීති ගැන අහන්න හම්බෙන්නේ මේ මානවම් රජවරුන්ගේ කාලේ. ඉතින් හරිම සම්පාත වෙනවා. කියන්නේ අපි ඉන්දියා සාගරයේ විශාල වෙළඳ ජාලයකට සම්බන්ධ වෙලා ඉන්නකොට අපේ මේ රට ඇතුලේ තියෙන දේශපාලන ව්‍යුහය කොයි විදිහටද සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කරන්න කියන්නේ දූෂණය, වංචාව. මේවානේ මේ පාලනය කරලා තියෙන්නේ. දැන් මේ හෝපිටිගමු පදියේ මේ දාලා තියෙන නීතියෙන් මොකද්ද අවසානයේ අපි මෙහෙම අඩු කරලා පල්ලෙහාට ගත්තොත් දූෂණය හා වංචාවනේ මේ තියෙන්නේ. තරාදිපඩි අනුමත කරගන්න ඕන. ගණලහස්සෙන් මනින්න ඕන. මේවා ඔක්කොම මේ දූෂණය මේ වංචාව වළක්වා ගැනීම සඳහා දීපු නීතිනේ. හරි. එතකොට රජයේ නිලධාරීන් ගිහලා 8 දෙනාගේ ගෙවල් වල ඉන්න එපා. ඒ ගමේ පාලකයන්ගේ ගෙවල් වල රැ නතර වෙන්න එපා. මේවා සදාචාරය පිළිබඳ දේවල්. ඒ නිසා සමාජයක් ඉස්සරහට ගෙනියන්න නම් අංක 1 සදාචාරය. සෑම දර්ශනවාදයක්ම
මූලික කොටගත්තේ සදාචාරයනේ. ඒතර දේශපාලන දර්ශනයක් කියලා කියන්නේ දර්ශනයක්. ඒතර දේශපාලන දර්ශනයේත් මූලිකත්වයේ යුත්තේ සදාචාරය. සදාචාරානුකූලව පාලනය කරන හැටි. ඉතින් අපිට මහාධිරාජ අශෝක රජතුමාගේ සෙල්ලිපි අරගෙන පෙන්නලා දෙන්න පුළුවන් උන්වහන්සේගේ රාජධර්මය තුළ තිබිච්ච සදාචාරාත්මක භාවය කුමක්ද කියන. ඉතින් විශ්වවිද්‍යාලවල අපි මේවා උගන්වන්න ඕන. විශ්වවිද්‍යාලවල දර්ශන අංශවල අපි ඊටාම සාදරයෙන් ආරාධනා කරනවා මේවා ගැන පරිශන කරලා මේ අපේ දර්ශනය අපේ දේශපාලන දර්ශනය මොනවද කියන එක ගැන අදහස් ඉදිරිපත් කරන්න. එතකොට තමයි මේ හැම කෙනාටම මේ රට ඉදිරියට ගෙනියන්න. දැන් මේවා අපි අවුරුදු ගාණක් තිස්සේ නොඑක් සභාවල සාකච්ඡාවල මේවා කිව්වා. නෑසූ කැන්ව හිටියා. හරි. මම ඔබට මතක ඇති නුවන් මම එක අවස්ථාවක කිව්වා මේ සමාජයට තව තියෙන අවුරුදු 5ක 6ක අවශ්‍ය කාලයක් විතරයි. මේක බිඳ වැටෙනවා මේ සමාජය කියන එක මං කිව්වා. මේ අර්බුද වලට එන්න කලින් සර් එන්න කලින් අපි මේ වැඩසටහනක කිව්වා. ඊට පස්සේ අපි මේ වැඩසටහනක කිව්වා ඔබට මතක ඇති මේ ලංකා ඉතිහාසයේ හැම අවුරුදු 500කට වරක්ම දේශපාලන අස්ථාවරත්වයක් ආවා. ඊළඟ දේශපාලන අස්ථාවරත්වය එන්නේ 2021 දී කියලා අපි 2021 මුල් මාසවල අපි කිව්වා. නේ ඔන්න මතක තියාගන්න ඕන මේ ඉතිහාසයේ තියෙන ගම්මිතාවල්. පණ්ඩුකාභය ප්‍රධාන චරිතයක්. ආයේ වැටුණා. ආයේ මෙහෙම යනවා ප්‍රස්ථාරේ. ප්‍රස්ථාරේ පහළට යනවා. ආයේ දුටු ගැමුණුගෙන් ඉස්සෙනවා. දුටු ගැමුණු වෙනවා. දුටු ගැමුණුගෙන් ඉස්සෙනවා. ඊට පස්සේ ආපහු මෙහෙම අස්ථාවර වෙනවා. ඒ නිසා ඉතිහාසයේ තියෙන තරංග රැලි වගේ දේවල්. ඒ නිසා කෙනෙකුට හිතන්න එපා මේ තරංගයේ මුදුනේ හැමදාම ඉන්න පුළුවන් කියලා. ඒක ඕනම රටක වෙන්න පුළුවන් නේ. ඒක ඕනම රටක නැගීම් බැසින් තියෙන්න පුළුවන්. හැබැයි මේ අපිට ඕනනම් කාට හරි පරීක්ෂණයක් කළා මේ තරංගයේ රිද්මය හඳුනා ගන්න පුළුවන්. රිද්මය හඳුනා. ඒක තමයි අපේ ඉතිහාසයේ අවශ්‍ය. ඒක හොඳ අනාවැකි කියන අවස්ථාවක් වෙයි. හොඳ අනාවැකි කියන්න පුළුවන්. අපේ ඉතිහාසයේ දැස බලනකොට පේනවා අවුරුදු 500න් 500ට ඛේද ජනක දේවල් අපේ ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ වේව් එකේ තරංගය හැදෙන්නේ 500න් 500ට වගේ 500ට වගේ පේනවා. පේනවා 500න් 500ට. අපි කාට හරි බාර කරමු මේ පරීක්ෂණය කරන්න කියලා. පරීක්ෂණය කරන්න ඕන 500න් 500ට උනේ මොකද්ද කියලා. ඒ නිසා නක්ෂත්‍රවේදීන්ට දීලා කේන්දරය බලනට වැඩිය හොඳයි ඉතිහාසයේ වෙච්ච තරංගය මොකද්ද කියලා හොයලා බලන එක තමුන්ට ඊළඟටත් වෙන ඉරණම මොකද්ද කියන එක තීරණය කරන්න. එතකොට දැන් ඒක එහෙම ආවනේ. හරි. එතකොට එහෙමනම් හිතන්න එපා මේ සමාජය ක්‍රියාත්මක වෙන්නේ ආකස්මිකවයි කියලා, ඕපපාතිකවයි කියලා හිතන්න එපා. ඔව් ශාස්ත්‍ර නෙමෙයි. ඒව ශාස්ත්‍ර නෙමෙයි. කවුරු හරි අක්ක කෙනෙක් කියන ශාස්ත්‍ර නෑ. එහෙම නෙමෙයි. නයි ඇවිල්ලා සද්ද ඇති වෙලා ගඟෙන් මතුවෙලා කියන ඒවා නෙමෙයි. මේවා ඓතිහාසිකව අපිට විග්‍රහ කරලා දෙන්න පුළුවන් ඒවා. ඉතින් මේවට සමන් දෙන්නේ නැතුව තමන්ගේ බලය පිළිබඳව ඕනවට වැඩිය බලාපොරොත්තු විශ්වාසයක් තබාගත්තම මෙවැනි ඛේදවාචක වලට තල්ලු වීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මතක තබාගත යුතුයි අපිට ලැබිලා තියෙන බලය වෙන්න පුළුවන්. අපේ නිල ඇඳුමේ හයි කරලා තියෙන දිලිසෙන බොත්තම් වෙන්න පුළුවන්. ඒ වාගේ රශ්මියෙන් අපි හැමදාම අපිට බැබලෙන්න පුළුවන්. අපි හැමදාම සමාජයක් අපිට පුළුවන් ගෙනියන්න කියලා හිතනවා නම් ඒක තමයි තියෙන ඊටාම අඥාන සිතිවිල්ල කියන එක කියන්න වෙන්නේ. ඉතින් වෙනුවන් අපිට තව කතා කරන්න තියෙනවා මේ මානවම්ම පෙළපතේ රජවරුන්ගේ නීති රීති ගැන. අපි ලබන සතියට යන්න වෙනවා. අපි ලබන සතියේදී අපේ රෝහල් පරිපාලනය පිළිබඳ නීති රීති කොයි වගේද කියන එක අපි කියන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි එහෙනම් අද සතියේ සමුගත්තත් අපිට ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න ගමන් මට මේ යන්න ඉස්සෙල්ලා දෙයක් කියාගෙන යන්න අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි හෝපිටිගම පදියේ ඉන්න ජනතාව තමන්ව පාලනය කරන රජතුමා වෙන ගමනක් යනකොට පාර හරස් කරලා නවත්තලා රජතුමාට තමන්ගේ ප්‍රශ්න කියලා ඒ වෙලාවෙම විසඳගත්තා. ඉතිහාසයෙන් අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මීට වැඩිය හොඳ සඳුදාවක ලබන සඳුදා අපිට හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ හැම කෙනාටම ආයුබෝවන් කියාගෙන සමු ගන්නවා. ස්තුතියි.